ප්‍රශ්න නැහැ ඇහෙන්නේ නැති ප්‍රශ්න බෝඩ් එක පේන්නේ නැති ප්‍රශ්න හැමෝම පින් කරගන්න අර සොලු ඩ්‍රීම් කියන එක පින් කරගන්න සොලු ඩ්‍රීම් අර ලර්න් ඉකොනොමික්ස් කියන එක නෙවෙයි සොලු ඩ්‍රීම් කියලා තියෙන්නේ සංජීව සොලු ඩ්‍රීම් කියලා තියෙන්නේ අන්න ඒක පින් කරගන්න එතකොට පේනවා ඔමින් බල
හරි මේ බලන්න ඇහෙනව නේද මැසේජ් එකක් දාන්න ඇහෙනවද කියලා බලන්න මාව දැන් පේනවනේ පොඩි ප්‍රශ්නයක් වුණා මම කැම් එක මාරු කරා මට මැසේජ් එකක් දාන්න පේනවද කියලා පැහැදිලි නැති ගතියක් තියෙයි මොකද කැමරාව මාරු කරා හරි බලන්න ටියුට් එක බලන්න පුංචි කලුවර ගතියක් තියෙනවා ගණන් ගන්න එපා learn economics කියන එක පින් කරගන්න පේන්නේ නැද්ද learn economics කියන එක පින් කරගන්න අනිත් ළමයි උත්තර දෙන්න පේන්නේ නැද්ද learn economics කියන එක පින් කරගන්න හරිනේ
ප්‍රාග්ධනය තමයි කතා කර කර හිටියේ. ප්‍රාග්ධනය. හරි. මොකක් හරි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මට මැසේජ් කරන්න ඒවා පේනවා. ඔය කතා කරාට සද්ද එන්නේ නැහැ. මයික් ඔෆ් කරලා. මේක අපි ඉගෙන ගත්තා ප්‍රාග්ධනය කියන්න නම් ආර්ථික විද්‍යාවේ ලක්ෂණ දෙකක් තියෙනවා. ප්‍රාග්ධනය කියන්න නම් ආර්ථික විද්‍යාවේ ලක්ෂණ දෙකක් තියෙනවා. එක ලක්ෂණයක් තමයි අදාළ සාධකය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අදාළ සාධකයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා. අනිත් සාධකය තමයි ඒ සාධකය මිනිසා විසින් නිෂ්පාදනය කරපු දෙයක් වෙනවා. ඒ අනුව ප්‍රාග්ධනය වෙන්න සාධක දෙකක් තිබ්බා. මිනිසා විසින් නිෂ්පාදනය කරනවා වගේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ආධාර කරගන්න පුළුවන් දේවල්. ඒව තමයි ප්‍රාග්ධනය කියලා කිව්වේ. අපි ගිය සතියේ අන්තිමට කතා කරා ප්‍රාග්ධන සම්පත්වල විවිධ ස්වරූප. මම ස්වරූප කීපයක් තියෙනවා. එක එකක් කතා කරා. පළවෙනි එක තමයි ස්ථාවර ප්‍රාග්ධනය. මේ ස්ථාවර ප්‍රාග්ධනයට තමයි මූර්ත ප්‍රාග්ධනය කියන්නේ. මේකටම තමයි භෞතික ප්‍රාග්ධනය කියන්නේ. ඔය ඔක්කොගේම අදහස එකම දෙයක්. ස්ථාවර ප්‍රාග්ධනය, මූර්ත ප්‍රාග්ධනය, භෞතික ප්‍රාග්ධනය. ඔක්කොගේම අදහස් වෙන්නේ එකම දෙයක්. හරි? මේක මම එදා අන්තිම දවසේ කිව්වා ඔයාට උදාහරණ ස්ථාවර ප්‍රාග්ධනයටයි කියලා. ස්ථාවර ප්‍රාග්ධනයට ගැනෙන්නේ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත ශාලා ඔය වගේ දිගු කාලයක් පවතින දේවල්. මම ලක්ෂණ තුනකුත් ඔයාලට කිව්වනේ මතක් කරගන්න ලක්ෂණ තුන. මම කිව්වා මේවා කල් පැවැත්ම අතින් වැඩි කල් පවතින ඒවා. ස්ථාවර ප්‍රාග්ධනය කිව්වහම ව්‍යාපාරයේ ඒවා දිගු කාලයක් පවතිනවා. මාසෙන් දෙකකින් අවසන් වෙන්නේ නැහැ. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි මේකේ නිර්වචනය කරද්දී මේව අන්තර්ගත කරන්න ඕනේ. භාවිතා කරන කාලයේ පුරාවටම ව්‍යාපාරයේ හිමිකවකට ප්‍රතිලාභ දෙනවා. භාවිතා කරන කාලයේ පුරාවට භාවිතා කරන කාලයේ පුරාවට හිමිකවකට ප්‍රතිලාභ ලබා දෙනවා. එකත් එකක්. ඒ වගේම මේ ස්ථාවර ප්‍රාග්ධනයේ විශේෂ ලක්ෂණයක් තමයි තවත් මේවා භාවිතා කරද්දී හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. භාවිතා කරද්දී හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. භාවිතා කරන්න මේවා ගෙවිලා යනවා. අපි ඒවට කියනවා ෂේ වෙනවා. ඉතින් මේ ලක්ෂණ තුනම අන්තර්ගත කරාම අන්තර්ගත කරලා නිර්වචනය කරන්න ඕනි ස්ථාවර ප්‍රාග්ධනය. එහෙනම් අපි ටියුට් එකේ තියෙනවා බලන්න නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අඛණ්ඩ වේද විය හැකි කල් පවතින ප්‍රාග්ධනවත්කම්. නිෂ්පාදන ක්‍රියාවලියේ දිගු කාලයක් හැමෝටම ළමයි කැඩි කැඩි දැනෙන්නේ. මොකක් හරි අද දවස් සිග්නල් වල ප්‍රශ්නයක් හරි මොකක් හරි දිනවල ළමයි දෙන්න. මේ වෙන්ඩර් පාවිච්චි කරන කැමරාවක් නෙමෙයි ඒක කනෙක්ට් කරාම පොඩි අවුලක් ආවා.
පොඩි ලැග් එකක් ආව තප්පර කීපයක. හරි ඒක අයගේ දැන් මේ කාලගුණෙත් එක්ක මේ සමහරුන්ට සිග්නලුත් නැතිලා ඒක පැතිවලට දැන් මෙහෙත් එහෙම වෙනවා සමහර වෙලාවට. ඒක ගණන් ගන්න පාටි එකකින් හරියයි. හරි මේ දවස්වල කොහොමද ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් උදේ 21 අයියලාගේ අප්ලයි ක්ලාස් එක කරෙත් නැහැ කරන්ට් එක ගියා. ඒ ක්ලාස් එක දෙන්න හෙට පොඩි දේවල් තියෙනවා. ඉතින් අපිට මේ වෙලාවේ අපි ගෙදර ඔකේ ඉන්නවට වඩා හොඳයි මේ විදියට හරි ගන්න එක. ඒ නිසා ක්ලාස් එකේ කරනවා තරම් එහෙම පහසුකම් නැති වෙන්න පුළුවන්. පොඩි සද්ද ඇහෙනවා වෙන්න පුළුවන්. වීඩියෝ එකේ පොඩි දේවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාට එක දිගට නෑ වාගේ කනෙක්ෂන් නිසා ඔයා ලෙෆ්ට් වෙනවා වෙන්න පුළුවන්. ඒ ටික පොඩ්ඩක් මැනේජ් කරගන්න මේ අපිට වෙන කරන්න දෙයක් නැහැ. නිසානේ අපි මේ විකල්පෙට එන්නේ. ඒක නිසා. හරි. වාක්‍යල් ප්‍රශ්න තියෙද්දි අන්න ඒ වගේ දාන්න. ඒකට මම ඒ කියන්නේ බලනවා වර්තින් ප්‍රශ්න කියලා. හරි. උදේ මම කිව්වා දිගු කාලයක් පවතිනවා. කල් පවතිනවා. ඒ වගේම ටියුට් එක බලන්න. කර්මාන්තශාලා යන්ත්‍රෝපකරණ වැනිදේ ස්ථාවර ප්‍රාර්ථනයක අයත් වේ. ස්ථාවර ප්‍රාර්ථනයේ භාවිතයට ගැනෙන කාලයේ මුළුල්ලේම කිසියම් ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ලබා දේ. ව්‍යාපාරයේ ඒ ස්ථාවර සම්පත් භාවිතා කරනවා කියන්නේ ව්‍යාපාරයේ දිගු කාලයක් ඒ ව්‍යාපාරයේ ඒ සම්පත් වලින් ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒකත් එක ලක්ෂණයක්. ෂේ වීමක් සිදු වේ. ෂේ වීමක් වෙනවා. හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ. මේ උදාහරණ වලට පේනවා ඇති ගොඩනැගිල්ලක් ගත්තා, යන්ත්‍ර සූත්‍ර ගත්තා, කර්මාන්තශාලා ගත්තා. කවදාවත් එකම විදිහට තියෙන්නේ නැහැනේ. භාවිතා කරන්න ගෙවි යනවා. ඒක තමයි අපි කියන්නේ ෂේ වෙනවා කියලා. හරි? ඔන්න ඔය ලක්ෂණ තුන අන්තර්ගත කරලා තමයි වා නිර්වචනය කරන්නේ. ඔයාට කැමති විදිහට නිර්වචනය කරන්න. අපි ওই ටික අන්තර්ගත කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ දිගු කාලයක් භාවිතයට ගත හැකි කල් පවතින ප්‍රාර්ථන සම්පත්. ඒ වගේම ව්‍යාපාරයේ අයිතිකරුවන්ට යම් දිගු කාලයක් ප්‍රතිලාභ ලබා දෙනවා. හැබැයි එකම විදිහට තියෙන්නේ නැහැ. ඒවා ගෙවිලා යනවා. ඒකට කියනවා අපි ෂේ වෙනවා කියලා. ඉතින් ওই ටික ওই ලක්ෂණ වලින් අන්තර්ගත ප්‍රාර්ථන සම්පත් වලට කියනවා. ওই ලක්ෂණ අන්තර්ගත වෙන ප්‍රාර්ථන සම්පත් වලට කියනවා අපි ස්ථාවර ප්‍රාර්ථනේ, නැත්නම් මූර්ත ප්‍රාර්ථනේ, නැත්නම් භෞතික ප්‍රාර්ථනේ කියලා. හරි? ඊයේසදී අන්තිමට කතා කරපු සංකල්පය තමයි මම ඔය මතක් කරේ ඔයාට. හරි? දැන් එනවා ඊළඟ සංකල්පය කාරක ප්‍රාර්ථනය. මෙතන ඉඳන් එතකොට අලුතෙන් කතා කරන්නේ අද දවසේ. रोहित विजयवर्धन माइक वीडियो एक ऑफ करेगा. अरे मेरा कार का प्राप्त है. थ्योरी कांसेप्ट එක තමයි කාරක ප්‍රාර්ථනය. හරි. මේකම කියනවා තමයි අපි සංසරණ ප්‍රාර්ථනය කියලා කියනවා. ආපහු මම ඔයාලට පොඩ්ඩක් කිව්වොත් මේ අපි කතා කරන්නේ ප්‍රාර්ථනයේ විවිධ ස්වරූප නැත්නම් විවිධ සංකල්ප. ප්‍රාර්ථනය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. ප්‍රාර්ථනයට අදාළව තියෙන ආර්ථික විද්‍යාවේ විවිධ සංකල්ප. එකක් තමයි ව්‍යාපාරයක තියෙන ස්ථාවර ප්‍රාර්ථන. අපි කලින් කතා කරා. අර ඒවට අයිති වෙන්නේ කල් පවතින දිගු කාලයක් ප්‍රතිලාභ ලබා දෙන ෂේ වීමක් සිදුවන දේවල්. මේත් එක ස්වරූපයක්. මේ තියෙන්නේ ප්‍රාර්ථන ස්වරූපයක්. මේ ප්‍රාර්ථන ස්වරූපෙට කියන්නේ කාලක ප්‍රාර්ථන, ඒ වගේම සංසන්න ප්‍රාර්ථනය කියලා කියනවා. මේ බලන්නකො මේකේ අදහස. මේකේ අදහස මම ඔයාලට කියන්න පුංචි රූප සටහනක් අඳිනවා. මේ රූප සටහන අඳින්නේ මම ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන.
දැන් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක නිෂ්පාදන ක්‍රියාවලිය. අපි හැමෝම දන්නවා නිෂ්පාදන ක්‍රියාවලියක අධීරයන් තුනක් තියෙනවා. එකක් යෙදවුම්, අනිත් එක ක්‍රියාවලිය, අනිත් අවස්ථාව නිමෝම්. යෙදවුම්, ක්‍රියාවලිය, නිමෝම්. හරි. ඔය අවස්ථා තුන. යෙදවුම්, ක්‍රියාවලිය, නිමෝම්. ඔහොම අවස්ථා තුනක් තියෙනවා. මම මේකට උදාහරණයක් ගන්නවා මේ නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි කරන්න. මම ඔයාලට උදාහරණයක් ගන්නවා. උදාහරණ විදියට මට ඕනේ ව්‍යාපාරයක්. ව්‍යාපාරයේ විදියට අපි හිතමුකෝ මොකක්ද ගන්න? මංචි එක කියලා හිතන්න. මංචි බිස්කට් කම්පැනි එක කියලා හිතන්න. දැකලා තියෙනවා කොට්ටාවේ හයිවේ එක ගාව තියෙන ෆැක්ටරි එක. ඔකේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක මම ගන්නෙ. හරි මංචි එක. අපි දන්නවා මේ මංචි කියන නිෂ්පාදන ආයතනය නිෂ්පාදනය කරන්නේ යෙදවුම් ඇතුළත් කරලා ඒක ක්‍රියාවලිය තුළින් විවිධ දේවල් කරලා අවසානයේ නිමෝම බිහි වෙනවා. හරිද? අවසානයේ නිමෝම බිහි වෙනවා. සාමාන්‍යයෙන් මංචි අපි දන්නා මේ ආයතනය හදන්නේ බිස්කට්නේ. බිස්කට් හදන්න විවිධ අමුද්‍රව්‍ය ඕනේ. විවිධ යෙදවුම් ඕනේ. හරිද? විවිධ යෙදවුම් ඕනේ. සාමාන්‍යයෙන් ළමයි ව්‍යාපාරයට අවශ්‍ය යෙදවුම් ඕඩර් එක ආවහම ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුණාම එවල ගිහිල්ලා මාකට් එකෙන් අරන් එන්නේ නැහනේ. එහෙම කරන්නේ නැහනේ සාමාන්‍යයෙන්. සාමාන්‍ය ව්‍යාපාරයක් කරන්න ළමයි ඒගොල්ලන්ට අවශ්‍ය යෙදවුම් යම්කිසි ප්‍රමාණයක්, ඒ කියන්නේ යම්කිසි කාලයක්, මාසයකට වෙන්න පුළුවන්, මාස දෙකකට වෙන්න පුළුවන්. ඒකට අදාළ යෙදවුම් ඒගොල්ලන් මුලින් ගෙනල්ලා ගබඩා කරගන්නවා. ආයතනයේ ගබඩාවේ. එතකොට මංචි එකට තියෙන ගබඩාවේ මේ බිස්කට් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මේගොල්ලන් ගාව තියෙනවා. සීනි, පිටි, ඔය සියලු දේවල් තියෙනවා. අමුද්‍රව්‍ය. ඊට පස්සේ එතනින් අමුද්‍රව්‍ය අරගෙන ඊට අමතරව මොනවද ඕනේ? ඒ කියන ද්‍රව්‍යාත්මක දේවල් වලට අමතරව ශ්‍රමය ඕනේ. ප්‍රාග්ධනය ඕනේ. ව්‍යවසායකත්වය ඕනේ. ඔය කියන සාධකත් එක්ක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය කරන්නේ. ඒතර මම එතනින් ඔයාලට කිව්වේ මේ නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ බිස්කට් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික එවලේ මාකට් එකෙන් මිලදී ගන්න නැහැ. සෑම ව්‍යාපාරයක් වගේම ඒගොල්ලන් කලින් මිලදී අරගෙන ගබඩා කරලා ගබඩාවෙන් තමයි ගන්නෙ. ඒ උදාහරණයක් විදිහට හිතන්න මේ අර දැන් COVID-19 එකත් එක්ක තිබ්බ තත්ත්වෙත් අනුව කවදාවත් ලංකාවේ කිසිම ව්‍යාපාරයකට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න බෑනේ. එහෙම ගබඩාවක් තියන් හිටියේ නැත්තම්. ඒවලේ මිලදී ගන්න නැති වුණා මොකද? කර්ෆියු දාලා, ෆැක්ටරිස් වහලා ඒ දේවල්. හැබැයි අත්‍යවශ්‍ය සේවා ටික ඒ අදාළ භාණ්ඩ හා සේවා ටික නිෂ්පාදනය වුණා සමහර වෙලාවට. අත්‍යවශ්‍යම සේවා. ඒක නිසා ඕනම ව්‍යාපාරයක් ඒගොල්ලන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගබඩාවක තියාගන්න. ඒක මේ වගේ මහා පරිමාණ ව්‍යාපාරයක් වුණත් සුළු ව්‍යාපාරයක් වුණත් එහෙමයි. හරිද? සුළු ව්‍යාපාරයක් වුණත් එහෙමයි. ඒක හිතන්නකො රෙස්ටෝරන්ට් එකක් කියලා. රෙස්ටෝරන්ට් එකේ ඔයා ගිහිල්ලා කෑම එක ඉල්ලුවාම පොඩ්ඩක් ඉන්න මං හාල් කිලෝ එකක් අරන් එන්නම්. ෆුඩ් සිටියට ගිහිල්ලා චිකන් ටික අරන් එන්නම්. එහෙම කියලා අරන් ඇවිල්ලා ඔයාට කෑම එක දෙන්නේ නැහැනේ රෙස්ටෝරන්ට් එකේ. ඒවා ගෙනල්ලා තියෙනවා ෆ්‍රිජ් වල දාලා මේ ඒවා ගබඩා කරන්න පුළුවන් විදියට ගබඩා කරලා තියෙනවා.
ඒවා වලින් අරගෙන තමයි ඒවා වලින් අමුද්‍රව්‍ය අරගෙන තමයි අපිට ප්‍රොඩක්ට් එක හදලා දෙන්නේ. ඒකට මම මේ කියපු දේත් එක්ක ඔයාලට තේරෙන්න ඕනේ හැම ව්‍යාපාරයකම අමුද්‍රව්‍ය කියලා තොගයක් තියෙනවා ගබඩාවේ. හරි? අමුද්‍රව්‍ය. තේරෙනවද කියපු දේ? මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හැම ව්‍යාපාරයකම මම ගත්තේ උදාහරණයකට මංචියක ඒ ව්‍යාපාරේ මම පෙන්නුවා වගේ හැම ව්‍යාපාරයකම තියෙනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගබඩා කරන ගබඩාවක්. ඒක තියෙනවා අමුද්‍රව්‍ය තොග. ඊට පස්සේ ඔය අමුද්‍රව්‍ය අරගෙන තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. හරි? මම ඊට පස්සේ එතනින් එහාට ආවොත් මේ නිෂ්පාදන ක්‍රියාවලියේ මේ අමුද්‍රව්‍ය අරගෙන නිෂ්පාදනය කරනවානේ භාණ්ඩ හා සේවා. අපි දන්න ඔය භාණ්ඩ හා සේවා මෙතන මේ අමුද්‍රව්‍ය සාධක ටික ඇතුළත් කරලා එක තප්පරෙන් මෙහෙන් එළියට ගන්න බෑ. ඕනම ව්‍යාපාරයක් ගිහිල්ලා ඔයා බැලුවොත් අමුද්‍රව්‍ය තොග තියෙනවා වගේම ඒ වෙලාවේ නිෂ්පාදනයේ වෙනින් තියෙන භාණ්ඩක් තියෙනවා. මොකද හේතුව මෙතනින් යෙදවුම් ඇතුළත් කරලා එක තප්පරෙන් මෙතන අවසාන නිමෝම ගන්න ව්‍යාපාර කොහෙවත් නැහැ. එහෙම ව්‍යාපාර නැහැ. යම්කිසි කාලයක් යනවා ව්‍යාපාරයට. භාණ්ඩය හෝ සේවාව පිළිගන්න. දැන් මංචියකට යන්න. දැන් මංචියකට ගිහිල්ලා ඔයා බැලුවත් ඔයාට පෙනේ බිස්කට් වෙලා නැහැ. තාම අර පේස්ට් එක හදමින් තියෙන්නේ. නැත්නම් අර මේ සිස්ටම් එකේ යනවා. තාම බිස්කට් බවට පරිවර්තනය වෙලා නැහැ. ඒ කියන්නේ ඕනම ව්‍යාපාරයක මේ අමුද්‍රව්‍ය වලට අමතරව වාග්යට හැතුන දේවලුත් තියෙනවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය නෙවෙයි. අමුද්‍රව්‍ය කියන්නේ අර පිටිසීනි හේතුවක් වෙන්නේ වාග්යට හැතුන දේවල්. හිතන්නකෝ මේ බිස්කට් වල මේ පේස්ට් එක කියලා. වාග්යට හැතුන. ඕනම ව්‍යාපාරයක අපි ඒවට කියනවා සම්පූර්ණ වෙලා නැහැනේ. වාග්යට හැදිලා තියෙන්නේ. අර්ධ නිමි ද්‍රව්‍ය. අර්ධ නිමි ද්‍රව්‍ය. එනම් ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක් කරන ව්‍යාපාරයක අමුද්‍රව්‍යයක් තියෙනවා. තොග. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර භාගයට හැදුන ඒවාක් තියෙනවා. අර්ධ නිමි ද්‍රව්‍ය. ඒ වගේම තමයි මේ ව්‍යාපාරය මේ සම්පූර්ණයෙන් භාණ්ඩයක් හෝ සේවාවක් බවට පත් කරාම දැන් මේ උදාහරණ ළමයි බිස්කට්. හරිද? එතකොට මේ මංචි ආයතනයේ අමුද්‍රව්‍ය ටික නිෂ්පාදනයේදී යොදාගෙන අර්ධ නිමි ද්‍රව්‍යත් නේ. ඒ අවස්ථාවත් පහු කරලා බිස්කට් බවට පත් කරනවානේ. බිස්කට් පැකට් බවට අර පෙට්ටි වල දාලා එහෙම අසුරනවානේ. එතකොට ඒවා භාගයට හැදුනේම නෙමෙයි. ඒවා අමුද්‍රව්‍යත් නෙවෙයි. ඒවා සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි අපි දන්න ඔය සම්පූර්ණ වුණන් පස්සේ ඔය භාණ්ඩ ඒ වෙලාවෙම මාකට් එකට දාන්නත් බෑ. ඒගොල්ලන් නිෂ්පාදනය කරලා ගබඩාවල තියාගෙන මාකට් එකට අවශ්‍ය වුණාම දානවා. ඒ කියන්නේ ළමයි මෙතනින් මේ බිස්කට් ටික තව ගබඩාවකට යනවා. ගබඩාවකට යනවා. ඒ ගබඩාවේ තියෙන්නේ එතකොට අමුද්‍රව්‍ය නෙමෙයි. අර්ධ නිමි ද්‍රව්‍ය. භාගයට හැදුන ඒවාත් නෙවෙයි. සම්පූර්ණයෙන් ඉවර වෙච්ච ඒවා. ඒවට කියනවා අපි නිමි ද්‍රව්‍ය කියලා. නිමි ද්‍රව්‍ය කියලා. ඒවට කියනවා නිමි ද්‍රව්‍ය කියලා. එහෙනම් මම ඔයාලට මේ උදාහරණයෙන් පැහැදිලි කරේ ඕනම ව්‍යාපාරයක තියෙනවා අමුද්‍රව්‍ය තොග. අමුද්‍රව්‍ය තොග කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්න තියෙන ද්‍රව්‍ය. ඒ වගේම ඕනම ව්‍යාපාරයක තියෙනවා භාගයට හැදෙන දේවල්. අර්ධ නිමි ද්‍රව්‍ය. ඒ වගේම ඕනම ව්‍යාපාරයක තියෙනවා නිෂ්පාදනය කරලා ඉවර වෙලා විකිණීමට සූදානම්. එකපාරට මාකට් එකට දාන්නේ නැහැ නේ මං කිව්වේ. අවශ්‍ය වෙලාවට මාකට් එකට දාන්න. ඒ විකිණීමට සූදානම් තත්වයේ තියෙන නිමි භාණ්ඩ. නිමි තොග. එහෙනම් මතක තියාගන්න ඕනම ව්‍යාපාරයක ඔන්න ඔය වගේ තොග කොටස් තුනක් තියෙනවා. මොනවාද කොටස් තුන? අමුද්‍රව්‍ය තොග, මේ භාගයට හැදුන ඒවා, අර්ධ නිමි ද්‍රව්‍ය තොග, ඒ වගේම නිමි තොග. සම්පූර්ණයෙන් නිෂ්පාදනය වෙලා ඉවරයි විකිණීමට සූදානම් තත්වයේ තියෙන ඒවා.
ඔන්න ඔය ව්‍යාපාරයේ ඔය තියෙන තුග තියෙනවනේ. ඒ තුග වලට තමයි අපි කියන්නේ කාරක ප්‍රාග්ධනයවත් සංසරණ ප්‍රාග්ධනය කියලා. තේරුණාද කියපු දේ? කාරක ප්‍රාග්ධනයවත් සංසරණ ප්‍රාග්ධනය කියලා කියන්නේ ওই කොටස් තුනකට. එහෙනම් විකිනි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තුග, අර්ධ නිමිද්‍රව්‍ය තුග, නිමිද්‍රව්‍ය තුග. ওই කොටස් තුන එකතුවට කියනවා කාරක ප්‍රාග්ධනය කියලා. ටියුට් එකේ මුකුත් ලියන්න එපා. අර මම ඔයාලට කියලා තියෙන්නේ කටුවට මොනවා හරි ලියාගෙන කොලයක් දෙකක් තියාගන්න කියලා. ඒකක අවශ්‍ය දෙයක් තියෙනවා මේ රූප සටහන අඳගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ලියාගන්න. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේක හරියට තේරුණා නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. අරකේ අවශ්‍ය දේවල් ලියාගෙන මේ රූප සටහන ඇඳාම හරි ලේසි. අර්ධ අමුද්‍රව්‍ය තුග පේනවා, අර්ධ නිමිද්‍රව්‍ය තුග පේනවා, නිමිද්‍රව්‍ය තුග පේනවා. ලියාගන්න රූප සටහන ඇඳගන්න. අපෝ මම කියන්නම් රූප සටහන ඇඳගන්නකො. රූප සටහන ඇඳලා ඉවර වෙලා ඉවරයි කියලා මෙසේජ් එකක් දාන්න. කොලේක ලියාගන්න. ටියුට් එකේ එපා. හරි. බලන්න ටියුට් එක. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ලබන අමුද්‍රව්‍ය තුග. ඔන්න එකක්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ලබන අමුද්‍රව්‍ය තුග. අර්ධ නිමිද්‍රව්‍ය තුග. අර්ධ නිමිද්‍රව්‍ය තුග කියන්නේ අර භාගයට හැදුණු දේවල්. නිෂ්පාද එතන අර්ධ නිමිද්‍රව්‍ය තුග වලටම තමයි නිෂ්පාදනය වෙමින් පවතින කියලා කියන්නේ. ඒක වරහන් වෙන්න ඕන නිෂ්පාදනය වෙමින් පවතින එක ටියුට් එකේ. ඊට පස්සේ කියනවා භාණ්ඩ අරක නිෂ්පාදනය වෙමින් පවතින භාණ්ඩ කියන එක තමයි අර්ධ ද්‍රව්‍ය තුග කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනය වෙමින් පවතින භාණ්ඩ භාගයට හැදුණු දේවල්. ඊට පස්සේ තියෙනවා හා බෙදා හැරීමට සූදානම් නිමි භාණ්ඩ. ඒ කියන්නේ කොටස් තුනයි තියෙන්නේ. අමුද්‍රව්‍ය තුග තියෙනවා. නිෂ්පාදනය වෙමින් පවතින අර්ධ නිමිද්‍රව්‍ය තුග තියෙනවා.
විකිණීමට සූදානම්. මේ කියන්නේ නිෂ්පාදනය වෙලා ඉවර විකිණීමට සූදානම් තොග වලට කියනවා නිමි භාණ්ඩ තොග කියලා. හරිද? ඔන්න ඔය කොටස් තුනට තමයි අපි කියන්නේ කාරක ප්‍රාග්ධනය කියලා. ව්‍යාපාරයක මේ තියෙන කොටස් තුන. අමුද්‍රව්‍ය තොගය, ඊට පස්සේ අර්ධ නිමි ද්‍රව්‍ය තොගය, ඊට පස්සේ අර නිෂ්පාදනය වෙලා ඉවර මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවර වෙලා මම කිව්වේ තව ගබඩාවකට යනවා කියලා විකුණන්න කලින්. ඊට පස්සේ මේකෙන් අරන්නේ විකුණන්නේ අර ලොරි වල පටවල මේ ගබඩාවෙන් තමයි ලොරි වල පටවල අර කීල්ස් එකටයි ෆුඩ් සිටි එකටයි යවන්නේ. මේ තියෙන තොගයට කියනවා නිමි ද්‍රව්‍ය තොග කියලා. හරිද? ඒතර මේ කොටස් තුනට තමයි අපි කාර්ක ප්‍රාග්ධනය කියන්නේ. මේකට සංසරණ ප්‍රාග්ධනය කියලා කියනවා. සංසරණය කියලා කියන්නේ මේක නිෂ්පාදන ක්‍රියාවලියේ පුරාවට සංසරණය වීමක් නෙවෙයි. මේ තියෙන අමුද්‍රව්‍ය තොග නිෂ්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරලා පසු කාලයක අර්ධ නිමි ද්‍රව්‍ය තොග වෙන්න පුළුවන්. ඒ භාගයට හැදෙන දේවල් සම්පූර්ණයෙන් ඉවර වෙලා පසු කාලේ නිමි ද්‍රව්‍ය තොග වෙන්න පුළුවන්. මේක සංසරණය. මෙතනින් මෙතනට එහෙම සංසරණය වෙනවා. ඒකයි මේකට සංසරණ ප්‍රාග්ධනය කියලා කියන්නේ. අදිරට ඒ තොග මාරු වෙනවා. ඒ ඕනම ව්‍යාපාරයක ඕනම අවස්ථාවක මේ තොග තියෙනවා. දැන් ඊළ මංචේ බැලුවත් අමුද්‍රව්‍ය ඇති, භාගයට හැදෙන දේවල් ඇති, නිෂ්පාදනය කළ ඉවර අලවීට සූදානම් තොග. හරිද? ඔය කොටස් තුන. හරි. ඒක තමයි කාර්ක ප්‍රාග්ධනය කියලා කියන්නේ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති. හරි අමුද්‍රව්‍ය තොග කාර්ක කොහොමද ਉਹ ප්‍රාග්ධනය වෙන්නේ? ප්‍රාග්ධනය කියන සාධකයට ගත්තේ ඇයි? මොකද ප්‍රාග්ධනය කියන සාධකේ ගන්න නම් ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මිනිස්සු විසින් නිෂ්පාදනය කරපු දේවල් වෙන්න. ඔය ලක්ෂණ දෙකම තියෙනවා. තමයි හරිනේ. ඔයා නිකන් කල්පනා කරන්න ව්‍යාපාරයක තොගයක් තියාගත්තේ නැත්නම් තොගයක් හරියට කළමනාකරණය කරේ නැත්නම් මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්. මංචියකට අමුද්‍රව්‍ය තොගයක් තිබ්බේ නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. මේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්න අර්ධ නිමි ද්‍රව්‍ය තොග තියෙන්න ඕනේ නැද්ද? භාගය හැදෙමින් තියෙන ඒවා. ඒවනේ සම්පූර්ණ වෙන්නේ තියෙන්නේ. විකුණලා මිනිස්සුන්ට භාණ්ඩ ලබා දෙන්න නම් අනිවාර්යෙන් නිමි තොගයක් තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනේ. ව්‍යාපාරයක් විසින් තොග පවත්වාගෙන ගියොත් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන්නේ. ඕනතරම් උදාහරණ තියෙනවා. තොග හරියට තියාගත්තේ නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන්න බෑ. ඕනම ව්‍යාපාරයක්. හරිද? දැන් මේ දවස්වල ඔය ගොඩක් ෆැක්ටරිස්, ඇඟලුම් කර්මාන්ත ශාලා වගේ දේවල් වල නිෂ්පාදනය වෙනව අඩුයි. හේතුව ඒගොල්ලන් අර ගත්ත තොග, තියාගත්ත තොග ඉවරයි ඒගොල්ලන්ගේ. පිටරටින් රෙදි ගේන්නේ මෙහි ඇඳුම් මහන්න. ඒතර මේ පිටරටින් ගෙනාපු රෙදි සමහර වෙලාවට දැන් ඉවරයි. දැන් මේ වෙලාවේ අනිත් රටවල වලත් මේ ප්‍රශ්න තියෙන නිසා එහෙම ලේසියෙන් ගෙන්න ගන්න බෑ. අර වර්ධේන තොගය හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ඒක මැනේජ් කරගන්න බැරි වුණොත් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යන්න බෑ. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්න බෑ. ඒ කියන්නේ මේවා උපකාරී වීමක් සිද්ධ වෙනවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා. මිනිස්සු විසින් හදනවා කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. මේ අමුද්‍රව්‍ය ගත්තත් මේ PTC නියෝ මිනිස්සුන් විසින් හදපුවා. මිනිස්සුන්ගේ දායකත්වය. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඔයාලට පේනවාදී අර ලක්ෂණ දෙකක් මේකේ තියෙනවා. ඒකයි මේ ප්‍රාග්ධන සම්පතක් කියලා සැලකෙන්නේ. හැබැයි මේ සම්පත් වලට කියන්නේ ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන. හරි සංසරණ ප්‍රාග්ධන. අර යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි ඒවට කිව්වේ නමක් කිව්වා ස්ථාවර ප්‍රාග්ධන. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැත්නම් තේරුණා නම් තේරුණා කියලා මෙසේජ් එකක් දාන්න. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන අහන්න. මම ආපහු පැහැදිලි කරා ඒක. අර උපසරණ ඇඳගත්තා නම් මම හිතනවා මතක තියාගන්න වඩාත් ලේසියි. හිතන අමුද්‍රව්‍ය තියෙනවා, අර්ධ නිමි ද්‍රව්‍ය තියෙනවා, නිමි ද්‍රව්‍ය තියෙනවා.
හරි මම ඒක එහෙනම් ඒක මගනවා. හරි එතකොට concept දෙකක් අපි කතා කරලා ඉවර කරා. එකක් ස්ථාවර ප්‍රාග්ධනය අනිත් එක කාරක ප්‍රාග්ධනය. අදහස් ටික මතක තියාගන්න. හරි. ඊට පස්සේ ළමයි මම මේ කතා කරන්නේ තව සංකල්පයක් තියෙනවා පොදු කාර්ය ප්‍රාග්ධනය. මේ ඔක්කොම ප්‍රාග්ධන සංකල්ප. අර අපි කතා කරේ ළමයි ස්ථාවර ප්‍රාග්ධනය සහ කාරක ප්‍රාග්ධනය කියලා ව්‍යාපාරයක් සම්බන්ධයෙන්. ව්‍යාපාරයක දිගුකාලීන ප්‍රතිලාභ දිගුකාලීනව හම්බෙන ෂේවීමක් සිදුවන ප්‍රාග්ධන සම්පත් වලට තමයි ස්ථාවර ප්‍රාග්ධනය. ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය තොග, අර්ධනිමි ද්‍රව්‍ය තොග, නිමි ද්‍රව්‍ය තොග, නිමි තොග ඒ කොටස් වලට තමයි කාරක ප්‍රාග්ධනය. ඒ කතා කරේ ව්‍යාපාර ආයතනයක නිෂ්පාදනයට අදාළව. හරිද? ස්ථාවර ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය කියලා concept දෙකක්. මෙතන මේ අපි පොදු කාර්ය ප්‍රාග්ධනය කියලා කියන ළමයි. ඒක ව්‍යාපාරයක එහාට ගිය දෙයක්. කියන ආර්ථිකයක් පැත්තෙන් ආර්ථිකයකට අදාළව. ආර්ථිකයක දැක ගන්න පුළුවන් ප්‍රාග්ධන සම්පත් තමයි මෙතන මේ අපි කතා කරන ප්‍රාග්ධන සම්පත් වර්ගයක්. පොදු කාර්ය ප්‍රාග්ධනය. මෙන්න මේක මතක තියාගන්න. පොදු කාර්ය ප්‍රාග්ධනය කියලා කියන්නේ මේකේ අදහස කිසියම් කාර්යයක් පහසු කරන සම්පත් ප්‍රාග්ධන සම්පත්. පොදු කාර්ය ප්‍රාග්ධනය. කිසියම් කාර්යයක් පහසු කරන ප්‍රාග්ධන සම්පත් වලට කියනවා පොදු කාර්ය ප්‍රාග්ධනය කියලා. තමයි මේ කියන පොදු කාර්ය ප්‍රාග්ධනය රටක පොදු කාර්ය ප්‍රාග්ධනය ප්‍රධාන ಜಾති දෙකක් තියෙනවා වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙකට වෙන් කරන්නේ එක නිර්ණායකයක් මත. අපි දන්නවනේ කොහොමද කිසියම් දෙයක් බෙදන්න නම් නිර්ණායකයක් තියෙන්න ඕනේ. දැන් නිෂ්පාදන සම්පත්, ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත් කියලා වර්ග කරන් නිර්ණායකයක් අපිට තිබ්බා. නේ ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත් කියලා වර්ග කරන් නිර්ණායකයක් තිබ්බා. නේ සැපයුම හිඟයිද නැත්නම් සැපයුම සීමිතයි සැපයුම අසීමිතයි. මෙතනත් මේ පොදු කාර්ය ප්‍රාග්ධනය මම කිව්වා වර්ග දෙකකට බෙදනවා. ඒ කියන්නේ ಜಾති දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම වර්ග දෙකකට එන්න. ඒ කියන්නේ වර්ග දෙකකට බෙදන්න නිර්ණායකයක් තියෙනවා. නිර්ණායකය තමයි අර මම ඔයාලට කියවනේ පොදු කාර්ය ප්‍රාග්ධනය කියන්නේ කිසියම් කාර්යයක් පහසු කරන ප්‍රාග්ධන සම්පත් කියලා. ඒ පහසු කරවන්නේ මොන වගේ කාර්යයක් කියන එකද කියන ඒ කියන්නේ මොන වගේ කාර්යයක්ද කියන එක පදනම් කරගෙන තමයි මේ කොටස් දෙකකට බෙදන්නේ. ඒ කියන්නේ කාර්ය මොනවද? මේ බලන්න එක කාර්යයන් වර්ගයක් තියෙනවා. ඒ කාර්යයන්ට කියනවා අපි ආර්ථික කටයුතු. ආර්ථික කටයුතු. ඒ කියන්නේ නිෂ්පාදනයේ බෙදා හැරීම වගේ දේවල්. එහෙනම් මේ කාර්ය ආර්ථික කටයුතු නම් පහසු කරන ආර්ථික කාර්යයන් නම් පහසු කරවන්නේ ඒක දෙන්න මේ පැත්තට.
අනිත් වර්ගයට අදාළ වෙන්නේ ආර්ථික කටයුතු නෙමෙයි මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා. මම ඔයාලට කිව්වහම තේරෙයි හරියටම. මූලික අවශ්‍යතා. ඒ කියලාම මම කිව්වේ මේකයි. පොදු කාර්ය ප්‍රාග්ධනය කියලා කියන්නේ කිසියම් කාර්යයක් පහසු කරන ප්‍රාග්ධන සම්පත්තිය. ඒ පහසු කරවන්නේ මූලික වශයෙන් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කාර්යයන් නම් මේ පැත්තට දාන්න. මේ වර්ගයටයි. එක කියලා දාන්න. ඒ පහසු කරවන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා නම් අපි ඒක දානවා මේ පැත්තට. ඒක කියලා මම දන්නවා. හරි. ඔන්න වාක්‍යය. ඊට පස්සේ අර නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කටයුතු පහසු කරන ප්‍රාග්ධන සම්බන්ධව මේ පැත්තට දැම්මම අන්න ඒවට අපි නමක් කියනවා ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. ඒතර ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනයෙන් පහසු කරවන්නේ නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කටයුතු. කීවර්ඩ් එක තමයි මේ නිෂ්පාදනය සහ බෙදා හැරීම. නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කාර්යයන් පහසු කරන ප්‍රාග්ධන සම්පත් වල තමයි ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. ඊට පස්සේ මම කියවනේ මේ පැත්තට දානවා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා වලට අදාළ. ඒ මූලික අවශ්‍යතා සපුරන්න අදාළ සේවාවන් තියෙනවානේ. බාණ්ඩ හා සේවා. ඒවට උපකාරී වන ප්‍රාග්ධන සම්පත් වලට කියනවා සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. හරි. එහෙනම් මතක තියාගන්න නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කාර්යයන් පහසු කරන ප්‍රාග්ධන සම්පත් වලට කියනවා ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. හරිද? මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවලට අදාළ සේවාවන් සපුරන්න භාවිතා වන උපකාරී වන ප්‍රාග්ධන සම්පත් වලට කියනවා සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. ඒතර මම මෙතන එක ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය විදිහට කියලා තියෙනවා. දෙවෙනි එක සමාජ පොදු කාර්ය විදිහට කියලා තියෙනවා. මම මේ අහන ප්‍රශ්නෙට ඔයා කල්පනා කරලා උත්තර දෙන්න. මම දැන් ප්‍රාග්ධන සම්පතක් කියනවා. මට මේ ප්‍රාග්ධන සම්පත අයිති වෙන්නේ එකටද දෙකටද කියලා ඔයා කියන්න ඕනේ. එකට අයිති වෙනවා කියන්නේ ඒවා ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය කියලා තමයි ඒවා කියන්නේ. මොකද ඒවා මූලික වශයෙන් ආර්ථික කටයුතු සඳහා උපකාරී වෙනවා කියන එක. ඔයා දෙක කියනවා නම් ඒකේ අදහස ඒ මං කියන ඒවා අයිති වෙන්නේ සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනයට. ඒ කියන්නේ ඒවා උපකාරී වෙන්නේ මූලික වශයෙන් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සේවාවන් සඳහා. ඒවා බිහි වෙන්න තමයි මේ ප්‍රාග්ධන සම්පත් උපකාරී වෙන්නේ. හරිද? මේ අහන එක කියන්න ඔයා හරියට හිතලා. වරාය. රටේ වරාය. එකද දෙකද? තමන් හිතලා උත්තර දෙන්න. වරාය. ඉතින් බලන්න එපා මේ මම කියන එක පැහැදිලි කරන එක අහන් ඉන්න ඊට පස්සේ උත්තර දෙන්න. වරාය. ඔව් හරි. ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. හරි. වරාය කියන්නේ ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. ඊට පස්සේ මහා මාර්ග. මහා මාර්ග. මහා මාර්ග. ඒවත් ළමයි මූලික වශයෙන් උපකාරී වෙන්නේ ආර්ථික කටයුතු සඳහානේ ප්‍රවාහනය සඳහා උපකාරී වෙන්නේ. තව උදාහරණයක්. පාසල් ගොඩනැගිලි ආර්ථික කටයුතු සඳහා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවලට උපකාරී වෙනවා. පාසල් ගොඩනැගිලි දෙක හරි. මොකක්ද අවශ්‍යතාවය? පාසල් ගොඩනැගිලි වල අවශ්‍යතාවය මොකක්ද? අධ්‍යාපනය නේ. ඊට පස්සේ රෝහල් ගොඩනැගිලි තියෙන්නේ ආර්ථික පොදු කාර්යය සමාජ පොදු කාර්යය. රෝහල් දෙක
මොකද මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සෞඛ්‍ය කියන්නේ. හරි. ඔයාගේ උත්තර දුන්නා කියන්නේ වත් අනින් කල්පනා කරලා ඔයාලට concept එක තේරලා තියෙනවා. මේක රූප සටහන මේ පොලේට ඇඳගෙන ඊට පස්සේ අර ටියුට් එකේ තියෙන නෝට් එක කියවන්න. කියවලා ඉවර වෙලා මැසේජ් එකක් දාන්න ඕකේ කියලා. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක විදුලි බල මණ්ඩලය කියන්නේ විදුලි බල මණ්ඩලය කියන්නේ ඔය විදුලි බල පද්ධතිය. සාමාන්‍ය විදුලි බල පද්ධතිය ගන්නේ අපි ආර්ථික පොදුකාරය ට්‍රාන්ස්ෆර්ණයට. මොකද වාට පේනවානේ මෙතන දැන් මේ හැම එකක්ම ඔයාගේ මහා මාර්ගත් මිනිස්සුන්ට ඕනේ කියලා. අපි කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාව. අපි දන්නවා මහා මාර්ග මිනිස්සුන් පාවිච්චි කරාට ඒක මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාව කියලා අපි ගන්නෑ නැහැ. මහා මාර්ග උපකාරී වෙන්නේ රටේ නිෂ්පාදනය සහ බෙදා හැරීමට ප්‍රධාන වශයෙන්. ඒක විදුලි බල මණ්ඩලය විදුලි මේවා අපි පාවිච්චි කරාට අපේ ගෙදර පාවිච්චියට අපි ගත්තට මූලික වශයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ තමයි උපකාරී වෙන්නේ. විදුලිය නැතුව අපිට ඕනනම් ජීවත් වෙන්න පුළුවන්. නේ අපි මේ නාගරික ප්‍රදේශවල ජීවත් වුණාට තාම රටේ යම්කිසි ප්‍රතිශතයක් ඉන්නවා විදුලිය පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි නිෂ්පාදන කටයුතු සඳහා අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා ආර්ථික සහ නිෂ්පාදනය සහ බෙදා හැරීම. මූලික වශයෙන් විදුලි පද්ධතිය ගන්නේ ආර්ථික පොදුකාරය විදියට. මට මේ ප්‍රශ්නයට උත්තර දෙන්න නේ. වාරි මාර්ග පද්ධතිය. ඒ කියන්නේ ඔය වාරි මාර්ග පද්ධතිය රටේ ඔයා මේ අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. මම මේ කියන එකට උත්තර දෙන්නකෝ වාරි මාර්ග පද්ධතිය. වැව් වමුණු ඒ වගේ දේවල් එකද දෙකද? වැව් වමුණු වාරි මාර්ග කියන්නේ ඒවා සමහර වාරි මාර්ග දන්නේ නැහැ ඒක. එකද දෙකද වාරි මාර්ග? තමයි වාරි මාර්ග කියන්නේ ඔය ගිහිලා තියෙනවනේ ගම් පැතිවල. හරිද? වැව් හදලා ඒ ජලය බෙදා හරින්නේ මේ වගේ දේවල්. ඒවා හදලා තියෙන්නේ කවුද? වැව්වම හදලා තියෙන ඔය අම්මා තාත්තා ඉන්නවනේ ළඟ බාදහන්. ගොඩාක් හදලා තියෙන්නේ ඉස්සර හිටපු රජවරු. ඇයි හදලා තියෙන්නේ? මේ අපිට වතුර තිබ්බා වුණාම ගිහිල්ලා වතුර බොන්නද? නෑ කුෂි කර්මාන්තය සඳහා තමයි හදලා තියෙන්නේ. හරිද? ඒ පැත්තටම බෙදා හරින්න වැව්වා මොනෝ ඊට පස්සේ ඇල දොළවල් හදලා ඒ වගේ දේවල් කරලා තියෙන්නේ. ඒවටනේ වාරි මාර්ග නිෂ්පාදනයන් කියලා කියන්නේ. ඒවා හදලා තියෙන්නේ කුෂි කර්මාන්තය. ඒක කුෂි කර්මාන්තයේ නිමෝමඩ නම් ගොවිතැන් කටයුතු කරන්න නම් ඒවා හදලා තියෙන්නේ. ඒක ආර්ථික පොදුකාරයද සමාජ පොදුකාරයද? ඒක ආර්ථික පොදුකාරයද? හරි? ඒක ජලය සම්බන්ධ වෙනවා. හැබැයි ඒවා ආර්ථික පොදුකාරය. අපි මම වාගේ යවුවොත් මෙහෙම බොන වතුර අපි පානීය ජල සැපයුම් පද්ධතිය අපි මිනිස්සු විදියට අපි බොන පානීය ජල සැපයුම් පද්ධතිය අයිති වෙන්නේ මොකේද කියලා ඇහුවොත් ඒක අපේ අවශ්‍යතාවයත් නැත්තම් මූලික වශයෙන් නිෂ්පාදනයේ සහ බෙදා හැරීමට උපකාරී වෙන එක. පානීය ජලය. අනාරි. ඒක සමාජ පොදුකාරකයි. ඒක අවශ්‍යතාවයක්. අර මෙතනදී බලන්නේ අපිට වෙන් කරන්න බෑනේ ඇත්තටම දැන් නිෂ්පාදන සහ බෙදා හැරීමේ කාර්යයන් සඳහා භාවිතා කරන ඒවා අපි පාවිච්චි කරනවා. මං කියන්නේ නෑ කියලා. හැබැයි අර වඩාත් මූලික වෙන්නේ මොන පැත්තටද කියන එක අමෝ තමයි අපි බෙදන්නේ. හරි? අර විදුලිය දැන් මහා මාර්ග අපි පාවිච්චි කරනවා. විදුලිය අපි පාවිච්චි කරනවා. හැබැයි ඒවා මූලික වශයෙන් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා කියනවා. මූලික අවශ්‍යතා නෙමෙයි ඒවා. නිෂ්පාදන සහ බෙදා හැරීමේ කටයුතු සඳහා උපකාරී වෙන්නේ. රටක පානීය ජලය මිනිස්සු බොන වතුර කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවය. හරි? නෝට් එක කියවන්න. අර චිත්‍රෙත් අඳගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔක්කොම කරලා ඉවර වෙලා ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. පොඩි ප්‍රශ්න ඕකේ කියලා ඇඳලා තියවලයිද? ටියුට් එක කියවලා තියවලයිද? මාර ෆාස්ට් නේ. ඔයාලා මොන්ජි ප්‍රශ්න ඇති ගණන් ගන්න එපා මටත් මේ පේන ස්ක්‍රීන් එකේ සමහර බෝඩ් එකක් කළුවරයි.
කල්ගොරයි හරියට පේන්නේ නැහැ මේ තියෙන එක පොඩ්ඩක් ඉවසලා මැනේජ් කරගන්න. මම මේ දාර ප්‍රශ්නයක් ආපු නිසා දැන් මේ ඇන්ටිනේ තියෙන යන්නත් බෑනේ මේ මම මයික් එක ගෙනාවේ ඔල්ලු පිටියට ගිහලා තවකොට පොලිසියෙනුත් අල්ලන. ඉතින් තමයි යන්නේ. පොඩ්ඩක් මේ කරන්න දෙයක් නැහැ මගේ පැත්තෙනුත් සබ් මැනේජ් කරගෙන අපි මේ තියෙන පහසුකම් එක්ක කරමු. නෝට් එකක් කියවන්න ඩියුට් එකේ අවශ්‍ය දේවල් අර කොලේර ගන්න කීවර්ඩ්ස් තියෙනවනේ දැන් පේනවනේ මම ඔයාලට ඔය සම්පූර්ණ කරුණු දෙකේ වෙනස අඳුර ගන්න පුළුවන් අර කීවර්ඩ්ස් වලින් මේ ආර්ථික පොදු කාර්යයේදී නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය පහසු කරන අන්න ඒ වචනේ තියෙන්න ඕනේ අර කොලේර ගන්න ආර්ථික පොදු කාර්යයේදී මේ වචනේ තමයි අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රියාවලිය පහසු කරන ආර්ථික පොදු කාර්ය කිව්වා. සමාජ පොදු කාර්ය කිව්වම මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරාලීමට යොදා ගන්න ලබන සේවාවන් සම්පාදනය කරන අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂක පහසුකම්, මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඒවා. අන්න ඒ වගේ දේවල් වලට අදාළ සේවාවන් සම්පාදනය කරන්න යොදා ගන්න දේවල්. සමාජ පොදු කාර්යවලට එන්නේ මූලිකම අවශ්‍යතා විතරද සාමාන්‍යයෙන් මූලික අවශ්‍යතා කියලා තමයි ගන්නෙ. හැබැයි අර අපිට පොදු කාර්ය ප්‍රාග්ධනයක් වඩාත් උපකාරී වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සම්බන්ධවද නැත්නම් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කාර්යයන් සම්බන්ධවද කියලා බැලුවාම ඒක උපකාරී වෙන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සඳහා නම් ඒක සමාජ පොදු කාර්ය විදිහට ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවනේ ඔය පානීය ජලය ඊට පස්සේ කුණු කසල බැහැර කිරීම ඒවා මිනිස්සුන්ට ඕන දේවල් අවශ්‍යතාවයන් මූලික අරවයා මේ ආහාර නිවාස ඇඳුම් කියන මූලිකම අවශ්‍යතා නොවෙන්න පුළුවන් හැබැයි ඒවත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ආර්ථික සහ නිෂ්පාදන කටයුතු වලට වඩා හැම ගෙදරකම හැමෝම කුණු කසල බැහැර කිරීම කරනවා අර දෙයින් පද්ධතියක් තියෙන්න ඕනේ ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නැත්නම් මිනිසුන්ගේ ජීවන කටයුතු සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන්න බෑ. අරද කුණු ගොඩේ එහෙම ජීවත් වෙන්න බෑනේ සාමාන්‍යයෙන්. ලෙඩ රෝග හැදිලා ඒ වගේ දේවල්. ඒක ඩිපෙන්ඩ් වෙනවා. හරි ඔයාට පොඩ්ඩක් ඉස්සරහට ගියාම දැන් ඔය අදින් ඉගෙන ගත්තේ. ඒකට ඔයාට එක්ස්පීරියන්ස් එක එනවා ඒක හඳුන ගන්න ආර්ථික පොදු කාර්යද සමාජ පොදු කාර්යද. මම හිතනවා ආපු ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ නැති කියලා. මීඩියා කියන්නේ මොනවද? ඒ කියන්නේ ප්‍රාක්තන උපකරණ වෙන්න ඕනේ නේද? ඔයාලට අර දැක්කනේ මම දැන් මෙතනක් ගත්තේ පාසල් ගොඩනැගිලිනේ. ප්‍රාක්තන උපකරණ. පාසලේ ඉන්නේ මිස්ලව ගන්න බෑ ඉතින් සමාජ පොදු කාර්ය කියලා. ප්‍රාක්තනයටයි වෙන්නේ නැහැ. මට සාධකීය කියන්නේ. එතකොට ප්‍රාක්තන සම්පතක් වෙන්න ඕනේ. මේ හැම එකක්ම ප්‍රාක්තන සම්පත් නෙමෙයි. පාසල් ගොඩනැගිලි, රෝහල් උපකරණ, වරාය, මහා මාර්ග ඒ ඔක්කොම අර මම කිව්ව විදුලි බල මණ්ඩලය කිව්වත් ඒ විදුලි පද්ධතිය
මීඩියා කියලා ඔය ගන්නවා දෙරණ ස්වර්ණවාහිනී ඒ වගේ දේවල් නම් ඒවා නිෂ්පාදන කටයුතු වලට තමයි අයත් වෙන්නේ ඒ උපකරණ. එතනින් නිෂ්පාදනයක් ඍජුව වෙන්නේ ඒ උපකරණ වලින් මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයකට අමතරව මේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් කියලා ගන්න බෑලම. ඔච්චරින් නම් මීඩියා වල කැමති නේද? හරිද ප්‍රශ්න තියෙනවද තව? ඔක්කොම ඕකේද? හරි ටියුට් එක බලන්න. මේ බලන්න. ටියුට් එකේ තියෙනවා තුන්වෙනි එක ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය පහසු කරන ප්‍රාග්ධන භාණ්ඩ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වෙන අතර මේවා ආර්ථික යටිතල පහසුකම් ලෙසද හඳුන්වයි. ඒ කියන්නේ ළමයි කිසියම් කාර්යයක් සඳහා පහසුකම් සපයන ප්‍රාග්ධන සම්පත් වල තමයි යටිතල පහසුකම් කියලා කියන්නේ. ඒ කාර්ය රූපකාරී වෙන දේවල්. ඒතකොට මේවට ආර්ථික යටිතල පහසුකම් කියලා කියනවා. නිදසුන් වරාය ගුවන්තොටුපොළ විදුලි බල පද්ධතිය වාරි මාර්ග ජල සම්පාදන ක්‍රම මහා මාර්ග ඒවා ආර්ථික යටිතල පහසුකම් දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමට හේතු වන අතර ඒ කියලාමයි දැන් ඔයා ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ඉගෙන ගනිද්දිම දැක්කනේ මේවා ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනයෙන් වෙන්නේ ඒ රටේ නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කටයුතු පහසු කරන එකනේ. රටක දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ආයෝජන පැමිණෙන්න මේ කියන ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය වැදගත්. ඔයා හිතන්නකෝ ඔයා වුණත් ව්‍යාපාරයකට නැත්නම් කිසියම් නිෂ්පාදන ශ්‍රේෂ්ඨයකට ආයෝජනය කරන්නේ නැහනේ. ඒ නිෂ්පාදන ශ්‍රේෂ්ඨයේ කටයුතු කරගෙන යන්න පුළුවන් සම්පත් රටේ නැත්තම් හරිද? හරියට ගුවන් තොටුපළක් නැත්තම්, හරියට වරායක් නැත්තම්, හරියට මහා මාර්ග ටික නැත්තම් ඔයා කවදාවත් හොටෙල් ෆීල්ඩ් එකේ ආයෝජනය කරයිද? සංචාරකයෝ එයිද ලංකාවට? නෑනේ. අර ඒකයි කියන්නේ. ඒ යටිතල පහසුකම් තිබ්බොත් තමයි මිනිස්සු ඉන්වෙස්ට් කරන්නේ. දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන්. දැන් ඔය හිතන ඔය ගෝල් ෆේස් එකේ වාද කරලා තියෙන පෝර්ට් සිටි එක. දැන් මේ හදමින් පවතින. ඔය පෝර්ට් සිටි එක කොහොම වෙන්න හේතුව අර තියෙන ප්‍රාග්ධන සම්පත්. ඒක ඇත්තට ගියොත් ඔයාලට පේනවා කි ලොකු ප්‍රාග්ධන. මාරවල් ටික හොඳට තියෙනවා. මේ පිරිසිදුයි ඒ සියල්ලත් එක්ක සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන්. අධිවේගී මාර්ග තියෙනවා. ඒ දේවල් එක්ක තමයි ඒ ආයෝජනය එන්නේ ව්‍යාපාරිකයෝ නිෂ්පාදන කටයුතු කරන්න පෙළඹෙන්නේ. දැන් ඔයාලට පේන්නේ නැතිනේ ඕක ඔය දිනු වීමත් එක්ක ඔය ගෝල් ෆේස් එකත් ඔය එකක් දිනු වීමත් එක්ක ෂැන්ග්‍රිලා එක ආවා. හරිද? අර shopping mall ටික ආවා. කොච්චර දිනු වුණාද? ඒවා වෙන්නේ අර ඒ අදාළ රටේ ප්‍රාග්ධන සම්පත් ඒ කියන්නේ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනයේ දිනු වෙලා තිබ්බොත් විතරයි. තව හොඳ උදාහරණයක් ඔය හම්බන්තොට ළමයි හම්බන්තොට වරාය හැදුවන් පස්සේ හම්බන්තොට වරායයි එයාපෝට් එකයි හැදුවන් පස්සේ ෂැන්ග්‍රිලා එක මේ ගෝල් ෆේස් එකේ දානවා වගේම හම්බන්තොට ෂැන්ග්‍රිලා එක. අර ඒ වගේ ව්‍යාපාර වලට ඉන්වෙස්ට් කරන්නේ අර ප්‍රාග්ධන ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනයේ තිබ්බොත්. ඔයා හිතනවාද මේ වරායක් ගුවන්තොටුපළක් නැතුව අර ඉස්සර තිබ්බ හම්බන්තොට තිබ්බනම් ෂැන්ග්‍රිලා එකක් හදයි කියලා ඉන්නේ. පිස්සු දෙන්නේ. කවුද යන්නේ එහෙට? අර ඒවත් එක්ක තමයි දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ආයෝජකයෝ ඉන්නේ. ඒ
ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනයත් එක්ක ඒක නිසා ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය දේශීය සහ විදේශීය වශයෙන් ආයෝජනයේ වැදගත් වීමක් වෙනවා. ටීවී වල ඇඩ්වර්ටයිස්මන්ට් වලින් බෙදා හැරීම පහසු කරනවා නේද? එතකොට ඒක ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනයද? තමයි මෙතන මම ඔයාලට කිව්වේ දැන් ව්‍යාපාරයක් වුණාම ව්‍යාපාරයක ළමයි නිෂ්පාදන කටයුතු සිද්ධ කරලා ඒ නිෂ්පාදනය ඊට පස්සේ බෙදා හැරීමක් කරන්න ඕනේ සමාජයේ මිනිස්සුන් අතර. එක්සැම්පල් එකක් කිව්වොත් මෙල්බන් එක බිස්කට් නිෂ්පාදනය කරලා ඒ බිස්කට් ගබඩාවෙන් මිනිස්සු අතර බෙදා හරිනවා. එතකොට ওই නිෂ්පාදන ක්‍රියාවලියටයි අර මිනිස්සුන්ට බෙදා හරින්නයි පහසුකම් සපයන ප්‍රාර්ථන සම්පත් වලට තමයි ආර්ථික පොදුකාර්ය ප්‍රාර්ථන. හරිද? එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වෙන පුළුවන් බෙදා හැරීමේ උපකාරී වෙනවා කිව්වහම දැන් මෙල්බන් එක ළමයි ලංකාවේ බෙදා හරින්න මහා මාර්ග ටික උපකාරී වෙනවා. මහා මාර්ග ටික හොඳට තියෙන නිසා තමයි ඔය බෙදා හැරීම හරියට සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ වරාය උපකාරී වෙනවා. මෙල්බන් එක ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් විදේශ රටවල් වල ප්‍රොඩක්ට් එක විකුණනවා. ඒක වරාය. අන්න ඒකයි බෙදා හැරීම කියන්නේ. ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ළමයි මිනිස්සෙක්ට එයාව කොළඹවන්න ගන්නනේ. මාකටිං ස්ට්‍රැටජි එකක් විදිහට ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගන්න. ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නේ අර ඒ කියන බෙදා හැරීම පහසු කරවන්න නෙමෙයි. මම බිස්නස්මන් කෙනෙක් නම් මගේ ප්‍රොඩක්ට් එකේ සේල්ස් වැඩි කරගෙන මම මාකටිං කරනවා. ඒක තව පාරිභෝගිකයෙක් දෙන්න ගන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකල් නෑ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බෙදා හැරීම පහසු කරනවා කියන්නේ. අර බෙදා හැරීම කියලා කියන්නේ නිෂ්පාදනයේ මිනිස්සු අතර බෙදා හැරීම එක. හරි කියපු එක තේරෙනවනේ. එතකොට කියුට් එකේ තියෙනවා ඔය පොන්චි දේවල් ලියන්න මම උදාහරණ කියනවා. දේශීය සහ විදේශීය පෞද්ගලික ආයතන දිරිගැන්වීමට හේතු වෙනවා. ආර්ථික යටිතල බාධා කරනවා. මම හම්බන්තොට කතාවක් කිව්වා. ගෝල් ෆේස් එකේ කතාවක් කිව්වා. හරිද? ඒවා දිනු වීමත් එක්ක තමයි ඉන්වෙස්ට්මන්ට් එන්නේ. වර්තමානයේ බොහෝ රටවල රජය විසින් මේවා සපයනු ලැබේ. දැන් ගොඩාක් රටවල් වල තමයි රජය තමයි ආර්ථික ඒ කියන්නේ ආර්ථික පොදුකාර්ය ප්‍රාර්ථනීය සම්පාදනය කරන්නේ. ඒකට හේතුව අපි දන්නවා සාමාන්‍ය රටක් දියුණු කරන්න රජය උත්සාහ කරන්නේ. රජය උත්සාහ කරන රටක් දියුණු කරන්න. රටක් දියුණු කරන්න නම් ළමයි රටේ ව්‍යාපාර තියෙන්න ඕනේ, ඉන්වෙස්ට්මන්ට් තියෙන්න ඕනේ. ඒකට මේ ඉන්වෙස්ට්මන්ට් ගෙන්න ගන්න නම් ආර්ථික පොදුකාර්ය ප්‍රාර්ථනය හරියට ඒ රටේ තියෙන්න ඕනේ. දැන් මේ දවස් ඒ කියන්නේ මේ මෑත කාලේ යන ළමයි ලංකාවට විදේශ ආයෝජන ආවා. අර පෝට් සිටි එක ගත්තාම ලොකු ප්‍රොජෙක්ට් එකක්. තව ප්‍රොජෙක්ට් තියෙනවා. හරිද? හැබැයි මීට අවුරුදු 20කට කලින් ලංකාව තිබ්බ විදියට මේක තිබ්බනම් හරිද? හයිවේ නෑ. අර ගුවන් තොටුපළකට බණ්ඩාරනායක විතරයි තියෙන්නේ. ඒකත් හරියට වෙන්නේ නෑ. හරිද? වරායක් කොළඹ පුංචි වරායක් තියෙන්නේ. දැන් මීට අවුරුදු 10ක 20කට විතර කලින්. අද ඒවල කළා හයිවේස් හදලා බස්සේ ගුවන් තොටුපළවල් හදලා යම් කිසි දියුණුවක් කළා තියෙනවා. ඒවත් එක තමයි ඉන්වෙස්ට්මන්ට් එක. ඔය කියන දේවල් නැති වුණා නම් අපිට ඔය කියන ඉන්වෙස්ට්මන්ට් එන්නේ නැහැ. ශැන්ග්‍රිලා එකක් කවදාවත් ලංකාවේ හදන්න උත්සාහ කරන්නේ නැහැ. හරිද? අර ගෝල් ෆේස් එකේ ඉස්සරහා තියෙන අපාර්ට්මන්ට් ටික ලංකාවේ ඉන්වෙස්ට් කරන්නේ නැහැ. shopping mall එක හදන්නේ නැහැ. හරිද? පෝට් සිටි එකක් එන්නේ නැහැ. ඇයි? ඉතින් ආර්ථිකය පොදුකාර්ය ප්‍රාර්ථනීය නෑ කියලා කියන්නේ නිෂ්පාදනය සහ බෙදා හැරීමට උපකාරී වෙන ප්‍රාථමික සම්පත්තිය රටේ නෑ කියන එක. එතකොට ඉතින් හරියට නිෂ්පාදන සහ බෙදා හැරීම කරන්න බෑ. අනිත් එක ඒ සම්පත් නෑ කියලා කියන රට දියුණුත් නෑ කියන්නේ. විදේශිකයන් සම්බන්ධ එකක් නම් සංචාරක කර්මාන්තයත් එච්චර දියුණුවක් නෑ කියන්නේ. හරිද? ඉතින් මේ දේවල් නිසා රජයේ ගොඩක් වෙලාවට මැදිහත් වෙනවා ආර්ථික පොදුකාර්ය ප්‍රාර්ථනීය සම්පාදනය කරන. ලංකාව ගත්තොත් ඔය කියන වරායවල්, ඔය කියන මහා මාර්ග, විදුලි බල පද්ධතිය, හරිද? ඒ සියලු දේවල් වලට මැදිහත් වෙලා තියෙන රජය.
හරි හරි ඒ ආර්ථික පුදුකාරය ප්‍රාර්ථනය සමාජ පුදුකාරය ප්‍රාර්ථනය කියවුවොත් මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරාලීමට යොදාගනු ලබන සේවාවන් සම්පාදනය කරන ප්‍රාර්ථන භාණ්ඩ සමාජ පුදුකාරය ප්‍රාර්ථනය යනුවෙන් හඳුන්වයි. අධ්‍යාපනය කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ඒවට අවශ්‍ය පාසල් ගොඩනැගිලි. සෞඛ්‍ය කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් රෝහල් ගොඩනැගිලි, ශල්‍යාගාර, වෛද්‍ය පරීක්ෂණාගාර, ඒවට භාවිතා කරන උපකරණ ඒ ඔක්කොම සමාජ පුදුකාරය. ඊට පස්සේ කුණු කසල දැහැර කිරීමේ කුණු කසල ඉවත් කිරීමේ නල පද්ධති හරිද ඒවත් තියෙනවා මොකද සනීප ආරක්ෂක පාසුකම් මිනිස්සෙක්ට අවශ්‍යයි පානීය ජල සම්පාදන පද්ධති මොන වතුර ටික මේ අතර ගැන අතර මේ මගින් සමාජ සුබ සාධනීය ඉටුවේ මිනිස්සුන්ගේ යහපත තමයි වැඩි වෙන්නේ සමාජ සුබ සිද්ධිය මේකෙන් ඉටු වෙනවා සමාජ පොදුකාරය වලින් හරිද මූලික වශයෙන් මිනිස්සුන්ගේ යහපත තමයි ඉටු වෙන්නේ ආර්ථික පුදුකාරය සමාජ පුදුකාරය. ඕක තේරෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තේරෙනවා නම් ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. ප්‍රශ්න නැත්තම් හරි. ළමයි ප්‍රශ්නයක් අහලා සර් තොග බෙදා හැරීමේ වාහන ස්ථාවර ප්‍රාග්ධනයේද ආර්ථික පුදුකාරක. අර මම වාඩි කිව්වේ නිෂ්පාදන ආයතනයක නම් දිගු කාලයේ පවතින නිෂ්පාදන ආයතනයක් සම්බන්ධයෙන්. તો නිෂ්පාදන ආයතනයේදී උපකාරී වන ප්‍රාග්ධන සම්පත් වලින් ඒවා දිගු කාලීනව භාවිතා කරන්න පුළුවන් නම් දිගු කාලයක් ප්‍රතිලාභ හම්බ වෙනවා නම් ෂේවීමක් සිදු වෙනවා නම් ඒවා ස්ථාවර ප්‍රාග්ධනයේ විදිහට සලකන්න පුළුවන්. එතකොට ඔය වාහන ගන්න වෙන්නේ ස්ථාවර ප්‍රාග්ධනයේ විදිහට. අර පොදුකාර්ය ප්‍රාග්ධනය කියන එක අපි කතා කරන්නේ ආර්ථිකයක් පැත්තෙන් නිෂ්පාදන ආයතනයක් ඇතුලේ ඉඳන් නෙමෙයි. හරිද? ආර්ථිකයක සම්පූර්ණ සමාජයේ මේ
අදාළව තමයි අපි කතා කරන්නේ. ඒකයි කිව්වේ රටේ ආර්ථික සහ නිෂ්පාදන රටේ නිෂ්පාදනයේ සහ බෙදා හැරීමේ කටයුතු සඳහා උපකාරී වන ආර්ථික පොදුකාරය රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන්ට අදාළ සේවා සම්පාදනයට උපකාරී වන ප්‍රාර්ථන සම්පත් වල කියන සමාජ පොදුකාරය. ඔය උත්තරේ ස්ථාවර ප්‍රාර්ථනය තමයි ගන්න. හරි. මම එනවා එතකොට ඊළඟ කොටසට. එහෙනම් අපි දැන් සංකල්ප හතරක් වා ඉගෙන ගත්තා. ස්ථාවර ප්‍රාර්ථනය සහ කාර්ක ප්‍රාර්ථනය කියලා සංකල්ප දෙකයි. ආර්ථික පොදුකාරය සහ සමාජ පොදුකාරය ප්‍රාර්ථනය කියලා තවත් සංකල්ප දෙකක් ඉගෙන ගත්තා. ඊළඟ කියලාමයි සමාජ ප්‍රාර්ථනය තියන්න. ඒක මම ඊට පස්සේ කතා කරන්නම්. ඒකට පල්ලෙහා තියෙන මානව ප්‍රාර්ථනය කියන සංකල්පයට මම එනවා. මානව ප්‍රාර්ථනය. හරි. ඒකට මේකත් ඉගෙන ගත්තාම සංකල්ප පහයි. ඔය ඉතින් පාඩම් කරන්න ඕනේ නැත්නම් මතක හිටින්නේ නැහැ හොඳේ. එනවා අර කීවර්ඩ්ස් තියෙනවා. ඒ ටික ඔළුවට දාගත්තාන් පස්සේ හරි. මානව ප්‍රාර්ථනය. human capital. මානව ප්‍රාර්ථනය. ඒක තමයි ලස්සන මාතෘකාවක්. හරි. අර කේදේකට අර හතරේ ප්‍රශ්න තියෙන්න බෑ. හොඳේ මම පැහැදිලි කරා හරියට. මානව ප්‍රාර්ථනය. මේ මානව ප්‍රාර්ථනයේ කියන එක ළමයි අර මිනිස්සුන්ගේ ශ්‍රමය අපි කතා කරේ. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය සඳහා උපකාරී වන මිනිසුන්ගේ කායික හා මානසික ශක්තිය. ඒ ශ්‍රමයට සම්බන්ධ සංකල්පයක් තමයි මානව ප්‍රාර්ථනය. මේක හරිනම් ඉන්න. මිනිසුන්ගේ ශ්‍රමයට සම්බන්ධ එකක්. ශ්‍රමයට සම්බන්ධ වුණාට මානව ප්‍රාර්ථනය කියන්නේ ශ්‍රමය නම් නෙමෙයි. ඒක එහෙම හිතන්න එපා. ශ්‍රමයට සම්බන්ධයක් තියෙනවා. හරිද? මේ බලන්න. මම ඔයාලට පුංචි කතාවක් කියනවා. ඒ කතාව ඇසුරෙන් ඔයාලට මම පැහැදිලි කරන්නම් මානව ප්‍රාර්ථනය කියන්නේ මොකක්ද කියලා. හරි මම උදාහරණයක් ගන්න. ඔයා තමයි මේ ඉන්නේ. ඔයා තමයි මේ ඉන්නේ. හරිද? ඔයා O level pass. ලාවට හරි pass. O level pass. ඒ වගේම ළමයි ඔයා O level pass වුණාට ඔයත් එක්ක හිටියේ තව යාළුවෝ O level class එකේ. නම් යාළුවෝ ගන්න ඔය පල්ලේ මීන් වගේ යාළුවෝ. ඒගොල්ලන් O level fail. ඒගොල්ලන් O level fail. ඒ O level fail වුණ කෙනෙක්ට ඕනනම් ආපහු O level කරලා A level class එකට සුසුකම් ගන්න පුළුවන්. O level කරලා. නැත්නම් ඉතින් සමහරව ඉන්නවා ආපහු O level කරන්න try ගන්න. එයා ඒ තරම් ඉගෙනීමට දක්ෂයි. එයාගේ දක්ෂතාවය එයා තේරුම් අරගෙන වෙන මොනකට හරි හැරෙනවා. හරිද? ගෑනු ළමෙක් නම් පිරිමි ළමෙක් නම් ඒ අදාළ රැකියාවද ගෑනු ළමෙක් නම් ඔය ගාවන්ට එකේ දුක් දෙකකට යන්න පුළුවන්. නැත්නම් මොකක් හරි වෙන රැකියාව සැලුන් එකක් දාගන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න ඕනේ නෑ නේද? පිරිමි ළමෙක් නම් ත්‍රිවිල් එකක් දුවන්න පුළුවන්. පොල් කඩන්න පුළුවන්. හරිද? ඔය වගේ මොකක් හරි ජොබ් එකක්. මේ වගේ ඒ කට්ටිය. ඔයා ඒක නෑ. ඔයා O level pass. හරිද? මේගොල්ලන්ගේ අරවගේ රැකියාවක් ඔයාලට තව අවුරුද්දකින් විතර සමහර වෙලාවට හම්බෙයි. පාස් ඉවර වෙලා රැස්ස දවසක ට්‍රිවිල් එක යන්න ඕන නම් අත දාලා නවත්තනවා පිළිගන්න. හරිද? බලද්දි ඌ ඔයාගේ ඉස්කෝලේ යාළුවෙක්. එහෙම මිනිස්සු හම්බෙයි වань. එහෙම ජන කොට්ටාශයක් ඉන්නවා. අන්න ඒක මතක තියාගන්න. මේ කතාව මම ඉතින් ඉවර කරනවා. මේ ඉන්නේ ඔයා. ඔයා O level pass. ඔයා O level pass වෙලා කොමර්ස් හරි ආර්ට් හරි කරන්නේ A level වලට ඔයා O level pass නිසා A level class යනවා දැන් A level සුදුසුකම් ලැබලා ඉන්නේ.
तर අවුරුදු දෙකමාරක් ඔයා ඉගෙනගෙන අවුරුදු දෙකමාරක් ඔයා ඉගෙනගෙන 2021 ඕගස්ට් අගෝස්තු ඔයා ලියනවා A level විභාගය. හරියටම පළවෙනි සතියේ 2021 අගෝස්තු මාසේ පළවෙනි සතියේ සඳුදා හෝ අඟහරුවාදා ඉකෝන් පේපරේ තමයි මුලින් තියෙන්නේ MCQ එක. ඊට පස්සේ දවසේ සෙකන්ඩ් එක ඉකෝන් වලින් තමයි පටන් ගන්නේ. මේක ඉතින් අගෝස්තු මාසේ ඉවර වුණාන් පස්සේ ඔයාලගේ රිසල්ට්ස් එනවා 2021 ගෙනේ 22 ගෙනේ මොකද වුණා 2022 රිසල්ට්ස් එනවා ඩිසෙම්බර් 26 වගේ 26 හරියටම 26 එනවා. හරිද? මේ රිසල්ට්ස් ආවන් පස්සේ සමහරු විභාගේ පාස් වෙලා තියෙනවා. සමහර විභාගේ ෆේල් වෙලා තියෙනවා. 40ක් 30ක් විතර විභාගේ ෆේල් වෙනවා. 60ක් 70ක් විතර විභාගේ පාස් වෙනවා. ඒකේ එක එක රිසල්ට්ස් තියෙනවා. සමහරුන්ට සාමාන්‍ය මට්ටමක් තියෙනවා. සමහරුන්ට හොඳ රිසල්ට්ස් එකක් තියෙනවා. ඒකෙත් සමහරුන්ට හොඳම රිසල්ට්ස් එකක් කියලා කැම්පස් උත් සිලෙක්ට්. හරිද? මෙතන මේ විභාගී කරන 100ට 8ක් 9ක් විතර මේ කියන ඔක්කොගෙම හරිද? math science commerce ආර්ට් ඔක්කොගෙම ප්‍රතිශතයක් විදිහට ගත්තාම 108ක් විතර ඉතින් 92කට කැම්පස් එන්නේ නැහැ. 108කට විතර කැම්පස් ඒ කියන්නේ සරසවි වරම් ඉන්නේ. සරසවි යන්න සුදුකම් ලබනවා. මේ යන්න හම්බෙනවා. 108කට විතර. ඔය 108 ඔයා ඒකට වැටෙන්න පුළුවන් වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා මත. ඔයා මේ අවුරුදු දෙකමාරේ ඔයාට ජයග්‍රාහී කාලකන්ණි විදියට මේක කාලා දාන්න පුළුවන්. ජීවිතේ ආපහු ඒ කියන්නේ මේ වැඩියෙන්ම මහන්සි වුණ අවුරුදු දෙකමාර කරගෙන ජීවිතේ ඉස්සරහට සැප විඳින්න පුළුවන්. හරිද? මේ අපි උනත් මේ අද මේ තත්විනේ අවුරුදු දෙකමාරේ උණු මහන්සිය ප්‍රතිඵලයක් විදියට වෙන දුන්නේ. ඒ ලෙවල් වල ගත්ත නොලෙජ් එකයි ඒ ලෙවල් වල ගත්ත රිසර්ච් එකයි නිසා තමයි මොදේම ඉන්නේ. ඔයාගේ ඩිපෙන්ඩ් ඔයාගේ තියෙන්නේ. කොහොම හරි හිතන්නකෝ විහිළුවට හිතන්නකෝ ආයේ 108ට සිලෙක්ට් වුණා කියලා විහිළුවට. 108ට සිලෙක්ට් වුණා කියලා හිතන්න. ඒ කියන්නේ ඔයා කැම්පස් සිලෙක්ට් මෙන්න ඔයා. කතාවක් කියන්නවා. හරිද? කෙරෙට මේක කතාවක්ම වෙන්න පුළුවන්. සැබෑවත් කරගන්න පුළුවන් තව කෙනෙක්. කැම්පස් සිලෙක්ට් වෙනවා. කැම්පස් සිලෙක්ට් වුණාම හරි අර රිසර්ච් ඇවිල්ලා දැන් ඔයාලට තේරෙනවා මට කැම්පස් යන්න පුළුවන් කියලා. කැම්පස් යන්න පුළුවන් නම් ඔයා කැම්පස් එකට ඇප්ලයි කරාන් පස්සේ කැම්පස් වලට ඔයාට මේ දෙසැම්බර් 26 නේ මාර්තු වගේ එනවා ඔයා තේරෙන කැම්පස් එක. මාර්ච් මොන ඩිග්‍රියටද මොන කැම්පස් එකටද තේරෙන්නේ කියලා රෝස පාට කොලයක් එනවා. මේ කොලේ තමයි ඔයාගේ ඩිග්‍රී එකයි මොන ඩිග්‍රී එකකටද වාසුකම් ලැබලා තියෙන්නේ මොන කැම්පස් එකේද කියලා එන්නේ. හරිද? ඊට පස්සේ ඒක අරන් ගිහලා රෙජිස්ටර් වෙන්න ඕනේ කැම්පස් එකේ. මෙතන මේ හිතන්න මේ කැම්පස් එක කියන යුනිවර්සිටි එක. හරි යුනිවර්සිටි එක. මේ යුනිවර්සිටි එකට ඔයා දැන් සිලෙක්ට් වුණාන් පස්සේ මේක ගිහිල්ලා රෙජිස්ටර් වෙනවා. සාමාන්‍යයෙන් යුනිවර්සිටි එක ඇතුලේ වා ඉන්න ඕනේ අවුරුදු 4ක්. 4 years. අවුරුදු 4ක් වා විශ්වවිද්‍යාලේ ඉන්න ඕනේ. අවුරුදු 4ක් ඉද්දී හරිද? ඔයාට තියෙනවා අවුරුදු 4ක් ඉගෙන ගන්න. ඒක අවුරුද්දක් බෙදලා තියෙනවා first semester, second semester කියලා කොටස් දෙකකට. ඒ කියන්නේ semester 8ක් තියෙනවා. semester 8ක්. ඔයාගේ වාර 3ක් තියෙන ඉස්කෝලේ එක අවුරුද්දකට. ඒ වගේ කැම්පස් එකේ තියෙන අවුරුද්දකට වාර 2යි මාස 6 දෙකක් semester 2ක්. ඒ වගේ semester 8ක් තමයි මුළු කැම්පස් ලයිෆ් එක කියලා කියන්නේ. මේ semester 8ට ළමයි ඔයාට තියෙනවා ලියන්න subject 40ක්. subject 40ක exam වල ලියන්න ඕනේ. ඒක subject 40 mid exam කියලා එකක් තියෙනවා, end exam කියලා එකක් තියෙනවා. මේ දෙක විතරක් සැලකුවොත් exam 80ක් තියෙනවා. ඒ 80ට අමතරව assignment තියෙනවා. එකකට එක subject එකකට assignment දෙකක් නැත්නම් තුනක් දෙනවා. ඒ තුන දැම්මාම 120යි 80යි 200ක් විතර වෙනවා. ඒ ඇස්සේ classroom test උත් තියෙනවා. හරිද? හිතන්න 250ක් විතර කියලා.
හරිද? ඔය ඔක්කොම ටික කරන්න ඕනේ. ඒ ඔක්කොම ටික කළා ඒ සබ්ජෙක්ට් 40 එක සබ්ජෙක්ට් එකක් හරි ෆේල් නම් හොඳට අහගෙන මම මේ කියන්නේ. එක සබ්ජෙක්ට් එකක් හරි ෆේල් නම් ඔයාලට කැම්පස් එකේ ඩිග්‍රිය හම්බෙන්නේ නැහැ. ඒක පාස් වෙනකම් යම් කාල සීමාවක් තියෙනවා. ඒ ඇතුළත ඔයා සම්පූර්ණ කරන්න ඕනේ. ඒ නැත්නම් ඩිග්‍රිය ගන්න බෑ. හරිද? 40ක් සම්පූර්ණ කරන්න ඕනේ. හරිද? ඒ මම කොමන් කිව්වේ. ඒ වගේම තමයි කැම්පස් එකේ ওই සබ්ජෙක්ට් 40ට අමතරව ඔයාට මෙහෙම ප්‍රොසෙස් එකකුත් තියෙනවා. ඔයා මේ A level කරලා කැම්පස් එකට යනවනේ. කොමර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, ආර්ට් කෙනෙක් වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්, සයන්ස් වෙන්න. මගේ පහසුවට මෙතන ඉන්න වැඩි පිරිසක් කොමර්ස් නිසා මම ඔයාලට කියනවා කොමර්ස් කරපු කෙනෙක් නම් මොන වගේ තත්යකද මොන. සබ්ජෙක්ට් 40 පොදුයි. කියන්නේ ක්වොන්ටිටි එක පොදුයි, සබ්ජෙක්ට් වෙනස්. කොමර්ස් නම් එක්කෙනෙක් ඒක විදිහ ආර්ට් කරන කෙනෙක්ට වෙන සබ්ජෙක්ට් 40ක් තියෙනවා. මේකයි ප්‍රොසෙස් එක කොමර්ස් කරන කෙනෙක්ට. ඔයා අවුරුදු 4ක් යනවනේ කැම්පස්. අවුරුදු 4න් ළමයි මුල් අවුරුදු 2 ඔයාත් එක්ක කැම්පස් එකට සිලෙක්ට් වෙන ඔක්කොටම එකට උගන්වන්නේ. කොමන්. අපි මේ මුල් අවුරුදු දෙකේ උගන්වන සබ්ජෙක්ට් වලට කියනවා කොමන් සබ්ජෙක්ට් කියලා. ඒ කියන්නේ මුළු බැච් එකටම පොදු සබ්ජෙක්ට්. ඒව වලට ඔක්කොම ලියන්න. පළවෙනි අවුරුදු දෙක. ඊළඟ අවුරුදු දෙකේ තියෙන සබ්ජෙක්ට් කොමන් නැහැ. ඒකෙදි කරන්නේ ඔයාව මුකේට හරි දැන් මැනේජ්මන්ට් නම් ඔයා කැම්පස් ගියේ මැනේජ්මන්ට් වලක් තියෙනවනේ accountancy, marketing, HRM, finance, entrepreneurship එහෙම. ඒක පැත්තකට ඔයා සිලෙක්ට් වෙනවා. එක්කෝ ඔයා ලියපු එක්සෑම් වල ලකුණු අනුව ඔයා ඉල්ලපු එකක් වෙන්න පුළුවන් සමහර කැම්පස් එකක. තවත් කැම්පස් එකක ඔයා A level වලට ගත්ත Z එක අනුව ඔයා සිලෙක්ට් වෙන කෝස් එක. ඒ කියන්නේ මොන ෆීල්ඩ් එකකටද ස්පෙෂල් වෙන්නේ කියන එක. accountancy ද finance management තමයි. ඒකේ අර ස්පෙෂල් කරන ඒරියා එක. යපුරේ නම් ඔයා ගන්න Z එකට තමයි සිලෙක්ට් වෙන්නේ. කොළඹ සිලෙක්ට් වුණොත් ඔයාට Z එක අදාළ නැහැ. මේ තියෙන එක්සෑම් වලට මුල් අවුරුදු දෙකේ තියෙන එක්සෑම් වලට ලකුණු වැඩියෙන් ගත්තාම ඔයාට ඉල්ලන්න පුළුවන්. කැලණි එකත් Z. හරිද? රුහුණ තියෙන්නේ මේ එක්සෑම් එක ලියලා ඉල්ලන්න පුළුවන්. කොළඹ වගේ. එක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනවා. කොහොම හරි ඔයා එක ස්පෙෂල් ඒරියා එකකට සිලෙක්ට් වෙනවා. හිතන්නකෝ ඔයා accountancy සිලෙක්ට් වුණා කියලා. ඒකට ඊළඟ අවුරුදු දෙකේ ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ accountancy subject. ඒකට ඔක්කොටම පොදු subject නෙමෙයි. marketing සිලෙක්ට් වුණ කෙනෙක් ඉගෙන ගන්න තියෙන්නේ marketing subject. එහෙම අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අර subject හරිනේ 20ක් විතර තියෙන ස්පෙෂල් ඒවා. අවුරුදු දෙක. හරිද? එන්න ස්පෙෂල් ගන්න. ඊට පස්සේ ඔය අවුරුදු දෙකේ ස්පෙෂල් ඒ සබ්ජෙක්ට් ඉගෙන ගන්න අතරතුර අන්තිම අවුරුද්දේ වාට තියෙනවා ඔය සබ්ජෙක්ට් 40 අමතරව ඔයා ඕනේ රිසර්ච් එකක් කරලා පෙන්නන්න. හරිද? රිසර්ච් එකක් කරලා ඔයාම මාතෘකාවක් නෙමෙයි ඔයාලට ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒ රිසර්ච් එක ඔයාම කරලා රිපෝට් එකක් හදලා ඊට පස්සේ වයිවා කියලා කියනවා අපි කැම්පස් එකේ ඉන්ටර්විව් දෙනවා. ඒ රිසර්ච් එක ඔයා කරේ කොහොමද? තොරතුරු ගත්තේ කොහොමද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක අර වයිවා සෙෂන් ඒ කියන්නේ ඉන්ටර්විව් වගේ සෙෂන් 3කදී බෝඩ් එකක් ඉඳලා ඔයාගෙන් ප්‍රශ්න කරනවා. ආයෙවට උත්තර දෙන්න ඕන. ලොකුම දේ සිංහලෙන් නෙවෙයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අපි ඒවට උත්තර දෙන්න ඕන. ඒ රිසර්ච් එකත් ඔයා පාස් වෙන්න ඕන ඩිග්‍රිය ගන්න. රිසර්ච් එක ෆේල් වුණොත් ඒ ඩිග්‍රිය හම්බෙන්නේ නැහැ. වැඩි ඉවර නැහැ. තව වැඩ තියෙනවා. හරිද? ඒ රිසර්ච් එකට අමතරව ඔයා ඉගෙනගත්ත දේවල් ප්‍රැක්ටිකල් ජොබ් එකකට ගිහිල්ලා පෙන්වන්න. අපි ඒකට කියනවා ඉන්ටර්න් යනවා කියලා. කැම්පස් එකේ. සමහර ඩිග්‍රී වල සමහර කැම්පස් වල අවුරුද්දයි සමහර කැම්පස් වල මාස 6යි ඒ වගේ කාලයක්. ඒකේ වා ඉන්ටර්න් ගිහිල්ලා අර කැම්පස් යන ගමන් වා ජොබ් එකක් කරලා ඒකේ ප්‍රැක්ටිස් එක පෙන්වන්නත් ඕන. ඒකත් අර මාසෙන් මාසෙට වගේ වට ඉන්ටර්වයුව දෙනවා කැම්පස් එකේ. ඒ ගිහිල්ලා ඔයා කියන්න ඕන මොනවාද කරන්නේ මෙහෙමයි කියලා. බුක් එකක් තියෙනවා. අර ජොබ් එකේ වාව සුපර්වයිසර් කරන කෙනා ඔයා කරපු වැඩයි ඔයා ගන්න එක්ස්පීරියන්ස් එකයි ඒක නෝට් කරලා සර්ටිෆයි කරන්න ඕන. ඒ හරහා ඒ වගේ ඔයාට තිබ්බේ මොනවාද කියන ඒවා ප්‍රශ්න කරනවා කැම්පස් එකේ. එහෙම කළා තමයි මේ ඉන්ටර්න් එක පාස් කරන්නේ. හරිද? එහෙම පාස් කළා ඔක්කොම උනන් පස්සේ ඔයාට එන්න පුළුවන් උපාධිධාරියෙක් විදියට එන්න. තොප්පිය. උපාධිධාරියෙක් විදියට එන්න. ඔය මං කිව්වේ කොමර්ස් කරපු කෙනෙක්. ආර්ට් කරපු කෙනෙක් උනත් එහෙමයි. හරිද? ඉන්ටර්න් නම් එහෙම කියන්නේ අදාළ ෆීල්ඩ් එකට නම් ඕනේ එහෙම ස්පෙෂල් කරන්නේ කියන්නේ. එහෙම මේව ගන්න එක පැත්තක් තෝරගන්න තියෙනවා. කොමර්ස් වගේම තමයි ඒ වගේ සිස්ටම් එකක් තියෙනවා.
ඉංජිනේර වුණත් ඕම සිස්ටම් එකක් තියෙනවා. මෙඩිසින් වුණත් ඕම සිස්ටම් එකක් තියෙනවා. හරිද? එතකොට මේ ඉන්නේ ඔයා ඔය සියල්ල ඉවර කරලා. මේ. හරිද? දැන් ඔයාට මේ එළියට ආවන් පස්සේ ඔයාට රැකියාවක් කරන්න පුළුවන්. හරිද? රැකියාවක් කරන්න පුළුවන්. රැකියාවක් කරද්දී ඔයා කොමර්ස් කරපු කෙනෙක් නම් එක්ක ඔයාට accountant කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ෆීල්ඩ් එකක. ආර්ට් කරපු කෙනෙක් නම් ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ෆීල්ඩ් එකක. මෙඩිසින් නම් කරේ ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉංජිනේර නම් මැත්ස් මේ ඉංජිනේර ෆැකල්ටි එකක් නම් තියෙන්නේ. ඔයාට ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් මැත්ස් කරලා. හරිද? ඒ වගේ එක පැත්තකින්. කොහොමද මේ process එකකින් ගිහිල්ලා තමයි එළියට එන්නේ. හරිද? හිතන්නකෝ දැන් ඔයා කොමර්ස් කරලා එළියට ආවා කියලා. ඔයා තෝරගන්නවා හොඳ ලොකු කම්පැනි එක accountant job එක. ඔයාට qualification තියෙනවා. accountant job එකට ගන්න. එනනම් accountant job එකට ගියහම ඔයා ඒ ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු සඳහා දායක වෙනවා. කායික හා මානසික ශක්තියෙන් දායක වෙනවා. එතකොට ඔයා එතන ශ්‍රමයේ සපයනවා. ඔයාත් දැන් රැකියාවක් කරනවා. හරිද? ඔයා කතාව හොඳට අහන් ගියා නම් මම මේ අහන ප්‍රශ්නෙට ඔයාට උත්තර දෙන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ තමයි අර මෙතනදී O level class එකෙන් හරින යාළුවෝ ඉන්නවනේ. එයාත් අද රැකියාවක් කරනවා. ශ්‍රමයේ සපයනවා. ඔයාත් මේ පාරේ ගිහිල්ලා ඇවිල්ලා රැකියාවක් කරනවා. ශ්‍රමයේ සපයනවා. හැබැයි ඔය දෙන්න සපයන ශ්‍රමය සමානයිද නැත්නම් ලොකු වෙනසක් තියෙනවා. මෙයාගේ ශ්‍රමයට ඔයා සපයන ශ්‍රමය සමානයිද නැත්නම් වෙනසක් තියෙනවද? yes or no. වෙනසක් තියෙනවා නම් yes, වෙනසක් නැත්නම් no. ඔව් වෙනසක් තියෙනවා. හරියටම හරි. හරිද? මං වාගේ මොකක්ද වෙනස කියලා අහුවොත් හරි වෙනසක් තියෙනවා. මං වාගේ මොකක්ද වෙනස කියලා අහුවොත් ඔයා මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා හැදුන්නේ නැහැ. ඔයා ගියා මේ පාරේ. ලොකු ගමනක්. අවුරුදු කීපයක් මේ ගමන ගිහිල්ලා ඉඳලම අවුරුදු 5ක් 6ක් විතර වෙනවා සාමාන්‍යයෙන්. හරිද? එළියට එද්දි. හරිද? අවුරුදු 5ක් 6ක් විතර වෙනවා. හරිද? මම ග්‍රැජුවේට් වුණේ ගිය අවුරුද්දේ. හරිද? යම් කිසි සැලකිය යුතු කාලයක් යනවා. හරිද? අන්තිමට එක්සෑම් කරලා ඔක්කොම කරලා පාස් වෙලා තව අවුරුද්දකින් විතර පස්සේ තමයි සෙරමනි එක. සායම් කැම්පස් යන්නේ තව අවුරුද්දකට පස්සේ ඉන්න ඕනේ හතරක්. එතනින් ඔය දැන් මේ වගේ අවස්ථාවක් තව ඕක හතරමාරක් පහක් විතර වෙනවා. මේ සැලකිය යුතු කාලයක්. ඒකට ජීවිතේ ලොකු කැපකිරීමක් කරලා අවුරුදු ගාණක් මේකට යොදවලා තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. හරිද? ඒතර මං වගේ නුවණේ සමානයිද කියලා නෑ. ඔවා වෙනසක් තියෙනවා කියලා. වෙනස මේක. මොකක්ද වෙනස? මේ ඔයා මෙතනින් ගන්න අධ්‍යාපනය මේ එන මිනිස්සයාට නෑ. අධ්‍යාපනයෙන් වෙනස්. ඔයා මේ අවුරුදු 4 කැම්පස් එකේ ඉඳලා ඊට පස්සේ අර මාස 6ක් නැත්නම් අවුරුද්දක් ගිහිල්ලා ට්‍රේන් වෙලා ඒ ගන්න පළපුරුද්ද මේ මිනිස්සයාට නෑ. ඒ ගන්න පුහුණුව මේ මිනිස්සයාට නැහැ. ඒ ගන්න දැනුම මේ මිනිස්සයාට නැහැ. ඒකයි වෙනස. ඔයගොල්ලෝ වෙනසක් තියෙනවා කියලා. අධ්‍යාපනයේ පුහුණුව, පළපුරුද්ද, දැනුම ඔය වගේ දේවල් මේ මිනිස්සයාට නැහැ. වෙනසක් තියෙනවා. එතකොට වෙනස වෙන්නේ මෙන්න මේ අධ්‍යාපනයේ පුහුණුව, පළපුරුද්ද ඔය වගේ දේවල් වලින් ඔයා ශ්‍රමය වැඩි දියුණු කරගෙන තියෙනවා. බ්‍රෂ් අප් කරගෙන තියෙනවා. හරිද? මම අවුරුදු ගාණක් ඉගෙනගෙන මගේ සාමාන්‍ය ශ්‍රමිකයෙක් නෙමෙයි. මට ලොකු දැනුමක් තියෙනවා. යම් කිසි කාලයක් මේ ෆීල්ඩ් එකේ ඉඳලා යම් පුහුණුවක් තියෙනවා. අර ඒ වගේ වැඩි දියුණු කරගෙන තියෙනවා. අන්න ඒ වගේ අධ්‍යාපනයේ පුහුණුව පළපුරුද්ද ඔය වගේ දේවල් වලින් අර සාමාන්‍ය ශ්‍රමය වැඩි දියුණු කරගත්තාන් පස්සේ අපි ඒකට කියනවා මොකක් කියලාද? මානව ප්‍රාග්ධනය කියලා. එන ළමයි වෛද්‍යවරයා සපයන්නේ මානව ප්‍රාග්ධනය. ගුරුවරයා සපයන්නේ මානව ප්‍රාග්ධනය. ඉංජිනේරුවා සපයන්නේ මානව ප්‍රාග්ධනය. ඊට පස්සේ
කළමනාකරුවෙක් සපයන්නේ මානව ප්‍රාර්ථනා. මොකද ඒගොල්ලන්ගේ ශ්‍රමය ඒගොල්ලන් අර සාධක මත වැඩි දියුණු කරගෙන තියෙනවා. ඒකද කියනවා මානව ප්‍රාර්ථනා කියලා. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මේ අවශ්‍ය දේවල් චිත්‍රයක් මොකක් හරි අඳගන්න මේකෙන් මාට පැහැදිලි මානව ප්‍රාර්ථනා කියන්නේ මොකක්ද? ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තම් තේරුණා නම් තේරෙනවා කියලා දාන්න මට මොකද ක්ලාස් එකේ නෙවෙයි ළමයි ඉන්නේ මට ෆීඩ්බැක් එක ඕනේ හැමතිස්සෙම. මම ක්ලාස් එකේ නම් ඔයාගේ මූණ බැලුවම මට තේරෙනවා තේරුණාද නැද්ද කියලා. ඒක මම හිතලා ආපහු පැහැදිලි කරනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙම ප්‍රශ්න මොකුත් නැත්තම් හරියටම කන්සෙප්ට් එක තේරුණා නම් තේරුණා කියලා හරි මෙසේජ් එකක් දාන්න. හරි. ළමයි මේ බලන්න මම මේ ගත්ත උදාහරණේ මේ කැම්පස් යන එකක් නේ තියෙන්නේ. හැබැයි මේ අධ්‍යාපනයේ පුහුණුව පළපුරුද්ද ගන්න කැම්පස්ම යන්න ඕනේ නැහැ. හරි ඒකත් මම තියාගෙන ඔය දැකලා තියෙනවා නේ සමහරු මැකැනික්ලා ඉඳලා මේ කැම්පස් ගිහිල්ලා නැහැ. හැබැයි මාර දක්ෂයි. වාහනයක් ඇනින් ඇනේට ගලවලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ වාහනේ කැඩුනන් පස්සේ ඔයා දුර ඉඳන් ඉද්දි වාහනේ සද්දෙන් කියනවා සර් මේක තමයි ප්‍රශ්නේ. මාර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒවත් හරි. සාමාන්‍ය කෙනෙක් පේන කියන්න බෑ නොලෙජ් එක නැහැ. අර වෘත්තීයෙන් ඇවිල්ලා නිපුණතාවයට පත් කළා එහෙම දක්ෂ වෙන ඒත් හරි මානව ප්‍රාර්ථනා කියලා ගන්න පුළුවන්. කොහොම හරි මම මේ ගත්ත කැම්පස් එකේ කතාවක් කරගෙන කොහොම හරි අධ්‍යාපනයේ පුහුණුව පළපුරුද්ද ඔය වගේ දේවල් වලින් ගන්න වැඩි දියුණු කරගත් ශ්‍රමය තමයි අපි කියන්නේ මානව ප්‍රාර්ථනා කියලා. එක එක මිනිස්සු එක එක විදියෙන් ඒක රැස් කරගන්න පුළුවන්. ඔය ඉස්සර මිනිස්සු ඉන්න ළමයි කැම්පස් මුකුත් නැහැ හැබැයි මාර නොලෙජ් එකක් තියෙනවා. කොහොමද ඇවිල්ලා තියෙන්නේ? පත්තරයක් කියවනවා පොත්පත් කියවනවා. ඒ දැනුම ගන්නේ කැම්පස් යන්න ඕනේ නැහැ. හරිද? මම මේක විදියක් කිව්වේ. මානව ප්‍රාර්ථනා කියන්නේ මොන විදියෙන් හරි අර ඒ වැඩි දියුණු කරගන්න ශ්‍රමය. හරිද? ඒක විශේෂයි සාමාන්‍ය ශ්‍රමයට වඩා. හරි? සාමාන්‍ය කායික හා මානසික ශක්තියට වඩා ඒ ශ්‍රමය විශේෂයි. ඒක ඩෙවලොප් කරගෙන තියෙනවා. බ්‍රෂ් අප් කරගෙන තියෙනවා. වැඩි දියුණු කරගෙන. හරි අර චිත්‍රයේ ඇඳගෙන මම මේ දාන කටුසටහන් කොලේක මුඛයක හරි ලියා ගන්න. ඒකට පාඩම් කරන්න හරි ලේසි. මේක මේ විදිහට මඳින්න ඕනේ අර අදහස මතක තියෙන විදිහට දාගන්න. සිග්නල් ප්‍රශ්නයම තියෙනවා ඇති ළමයි ගණන් ගන්න එපා. දැන් මට පේනවා මේ මම PC එකෙන් ඇවිල්ලා තින්නේ ඒකත් සමහර වෙලාවට බ්ලර් වෙනවා. සමහර වෙලාවට හොඳටම පැහැදිලිව පේනවා. ඒ ටෙක්නිකල් ඉෂුස් ඒක මොකද කරන්න බෑ. අර මම දැක්ක ගෲප් එකේ සමහර කියලා තියෙනවා ඉන්න බෑ වුණාම ඔෆ් වෙනවා කියලා. ඉතින් මට ඒ අතින් සහනයක් සපයන්න බෑ. ඔයා ගන්න ඩිවයිස් එක හරි වගේ කනෙක්ෂන් ඉෂු එකක් හරි තිබ්බොත් ඔයාලට සහභාගී වීමේ ගැටලුවක් තියෙනවා. මේ වෙලාවෙ ඉතින් කරන්න දෙයක් නැහැ. අර මම ක්ලාස් එක කරන් මම දන්නවා 100% සහභාගී වෙන්න බෑ කියලා. මෙතන දැන් ඉන්නේ 22ක් 23ක් විතර තමයි ළමයි ඉන්නේ. හරි. ඒකත් එක්ක දැන් ක්ලාස් එකේ ඊට වඩා ළමයි ඉන්නවනේ යම් සැලකිය යුතු පිරිසකට සහභාගී වෙන්න බෑ.
එහෙම තිබ්බත් මේක කරන්නේ මේ අර නිකන් තියනවට වඩා කෙනෙක්ව ඒක හොඳ නිසා. මේක ඔයාගේ මේ නෝට් එක ලියන්න එපා කියලා කියන්නේ මම මේක ආපහු ක්ලාස් එකේ මෙච්චර වෙලා ගන්න නැති වෙයි. හැබැයි අර නෝට් එක සම්පූර්ණ කරද්දී මම ඔයාලට මේකේ අදහස පැහැදිලි කරනවා අපු නැති කෙනෙක්ට. නැත්තම් මේකට සහභාගී වෙන්නේ නැති කෙනෙක්ට මේකේ වීඩියෝ එක රෙකෝඩ් වෙනවා. ඒ වීඩියෝ එක හරි ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න තියෙනවා අර ලයිව් වෙනවා වගේ නෙමෙයි. ඔයාලට ප්‍රශ්න අහන්න බෑ. සහ සමහර වෙලාවට වීඩියෝ එකේ ඉෂුස් එන්න පුළුවන් ටෙක්නිකල් ඉෂුස්. දැන් මම දැක්කම මගේ කැම් එක වැඩ කරේ නැහැ මුලින්. ඒ වගේ දේවල් වෙලා සමහර වෙලාවට රෙකෝඩින් එක අවුල් වෙනවා. මේ සාමාන්‍යන account එකෙන් නෙවෙයි ආවේ වෙන mobile phone එකේ account එක. හරි ඒ වගේ issues වුණාම සමහර වෙලාවට වීඩියෝ එක ගැන ෂුවර් කරන්න බෑ. දැන් ඊයේ ක්ලාස් එකේ අර 2020 theory එක රිවිෂන් එකයි තිබ්බා. ඒකේ issue එකක් තියෙනවා කියලා කිව්වා mic එක මම පාවිච්චි කරේ වෙන account එකක් හරහා. PC එකට mic එක ගන්න. ඒ වගේ පුංචි පුංචි දෝෂ වෙන්න පුළුවන්. ඒකයි රෙකෝඩින් එක ගන්නකොට ක්ලාස් එකට ආවා නම් හරි. හරිද ඒක ඇඳලා ඉවරයිද? ඕකේද? මැසේජ් එකක් දාන්න. ඕකේ නේද? හරි එහෙනම් නෝට් එක බලන්න ළමයි පොඩ්ඩක්. අර සමාජ ප්‍රාර්ථනා එහෙම තියන්න. මානව ප්‍රාර්ථනා. දැනුම කුසලතා හැකියා නිපුණතා හේතුවෙන් වැඩි දියුණු කරගත් ශ්‍රමයයි රටක දියුණුවට බලපාන ප්‍රධාන සාධකය වේ. මානව ප්‍රාර්ථනීය කියන එක ළමයි රටේ දියුණුවට ප්‍රධාන වශයෙන් බලපාන. වට තේරෙන්නේ නැතිනේ මම මේ කියන කතාවත් එක්ක වට තේරෙන්නේ නැති. රටක් දියුණු කරන්න මේ සාමාන්‍ය ශ්‍රමිකයෝ නෙමෙයි ඕනේ. මේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන් පිරිසක් ඕනේ. සාමාන්‍ය ශ්‍රමිකයෝ. බිල්ඩින් එකක් හදද්දී සාමාන්‍ය ශ්‍රමිකයන්ට බිල්ඩින් එකේ ප්ලෑන් එක හදන්න බෑ. හරි ඉංජිනේර කෙනෙක් හිටියොත් තමයි මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නේ. ඒක මානව ප්‍රාර්ථනීය ඕනේ. වෛද්‍යවරු ඕනේ රටට. ඒක තමයි රටක් දියුණු කරගන්නේ. ඔය ඒක නිසා මානව ප්‍රාර්ථනීය රටක දියුණුවට ප්‍රධාන වශයෙන් බලපාන. ඒවා හරහා තමයි රටක් දියුණු වෙන්නේ. පුළුවන් තරම් මානව ප්‍රාර්ථනීය බිහි කරන්න. ඒ ළමයි රටක නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට නම් මානව ප්‍රාර්ථනීය වැඩි කළ යුතුය. හරිද? ඒතර මානව ප්‍රාර්ථනීය බිහි වෙනවත් එක්කම අර ඒගොල්ලන්ට තියෙන එක්ස්පීරියන්ස් එක, ඒගොල්ලන්ට දැනුමක් තියෙනවා. එතකොට ළමයි අර ඵලදායීතාවය කියන වචනේ මතකයිනේ. අපි පැන්සලෙන් ලියාගත්තේ. ඉදෝමකින් නිමෝම් බිහි කිරීමේ හැකියාව. එතකොට මේ නිමෝම් බිහි කිරීමේ හැකියාව වැඩි. ඒ මේගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එක, මේගොල්ලන්ගේ නොලෙජ් එකත් එක්ක මේගොල්ලන්ට වඩාත් සාර්ථක වෙනවා. ඒක නිසා මානව ප්‍රාර්ථනීය රටක දියුණුවට ප්‍රධාන වශයෙන් බලපාන. ඒ සඳහා රජයේ ගන්න ඕන ක්‍රියාමාර්ග පල්ලෙහා දාලා තියෙනවා. සෞඛ්‍ය අධ්‍යාපනයේ හා කාර්මික පුහුණුවෙන් ශේෂ්ඨ වැඩියෙන් ආයෝජනය කිරීම. ඒ ශ්‍රේෂ්ඨවල දැන් අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨවල වැඩියෙන් ඉන්වෙස්ට් කරන්න. දැන් ලංකාවේ නම් ළමයි මුළු රටේ සම්පූර්ණ වාර්ෂික ආදායමෙන් 6% මේ 1.1 ගාණක් තමයි අධ්‍යාපනයේ සඳහා වෙන් කරන්නේ. ඒ වෙන් කරාම තමයි මේ 108ක් විතර කැම්පස් සිලෙක්ට් වෙලා කැම්පස් ගිහිල්ලා මෙතනින් උපාධිධාරියෝ විදිහට එන්නේ. අපේ රජයට පුළුවන් නම් ඊට වඩා වැඩියෙන් යොදවන්න. වැඩි පිරිසක් උපාධිධාරියෝ කරන්න පුළුවන්. මේ කැම්පස් සිලෙක්ට් වෙන 108ක විතරක් නෙවෙයි යම් දැනුමක් තියෙනවා. මේ ඔතන විභාගේ පාස් වෙනවා කියන්නේ යම් මට්ටමකින් මේ මිනිස්සුන්ට දැනුමක් තියෙනවා. මොඩියෝ නෙවෙයි. ඒ ඒගොල්ලන්ට අර ලංකාවේ කැම්පස් එකකට යන්න බැරි. ලංකාවේ සම්පත් සීමිතයි ගොඩාක්. ඒ කියන්නේ සීමිත ප්‍රමාණයක් තියෙන විශ්වවිද්‍යාල සීමිත ප්‍රමාණයක් තියෙන. ඒකත් එක්ක රජයට පුළුවන් නම් තව විශ්වවිද්‍යාල හදන්න, රජයට පුළුවන් නම් ඉන්වෙස්ට් කරන්න, මීට වඩා මානව ප්‍රාර්ථනයක් බිහි කරන්න පුළුවන්. ඊට මේ COVID-19 එක්ක අර මුල් කාලේ අහන්න හම්බෙන්නේ නැති කියුබාව ගැන. කියුබාව ළම ඒ කාලේ ප්‍රසිද්ධයි. කියුබාවේ වෛද්‍යවරු විවිධ රටවල් වලට ඉතාලියේ, චීනයේ එහෙම ගෙන්න ගත්තා. කියුබාවේ වෛද්‍යවරු COVID-19 මේ වසංගතයට ප්‍රතිකාර කරන්න. කියුබාවේ වෛද්‍යවරු සාර්ථකයි කියලා සහ කියුබාවේ වෛද්‍යවරු ප්‍රමාණය විශාල වශයෙන් ඉන්නේ. ඒකට හේතුව ලෝකයේ ළමයි අධ්‍යාපනය කියන ශ්‍රේෂ්ඨයට වැඩි මුදලක් වෙන් කරන රටක් තමයි කියුබාව. දැන් මම කිව්වා ලංකාවේ ආදායමෙන් 1.1% විතර තමයි වෙන් කරන්නේ අධ්‍යාපනය. පොඩ්ඩක් වැඩි. හරි ලෝක දශම ගාන 1.2කට අඩුයි කොහොමද?
ඒ ප්‍රමාණය තමයි අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ. එහෙම වෙන් කළා තමයි මේවා. කියුබා වලම ඒගොල්ලන්ගේ වාර්ෂික ආදායමෙන් 13%ක් වෙන් කරනවා අධ්‍යාපනය සඳහා. 13%. අනු ලංකාව වගේ කී ගුණයක් ලංකාවේ ආදායමටත් වඩා කියුබාවේ ආදායම වැඩි. ප්‍රතිශතයක් විදිහට බැලුවහම ලොකු ප්‍රමාණයක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔච්චර වෛද්‍යවරු බිහි වෙන්නේ. මම කිව්වට විශ්වාස කරන්න. කියුබාවේ ළමයි තියෙන්නේ අපේ වගේ අධ්‍යාපන ක්‍රමයක්. අපේ වගේ අධ්‍යාපන ක්‍රමයක් කියන්නේ පාසල් අධ්‍යාපනයේ එතනින් පස්සේ යන්න පුළුවන් විශ්වවිද්‍යාල හරහා උපාධිධාරීන් බවට පරිවර්තනය. අර පාසල් අධ්‍යාපන ලබන අය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ 90%කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබලා උපාධිධාරීන් බවට පත් වෙනවා. 90%. අපේ 92%ක් සුදුසුකම් ලබන්නේ නැහැ. අරගොල්ලන්ගේ 90%ක් උපාධිධාරීන්. හේතුව අර යොදවල තියෙන සම්පත් ප්‍රමාණය වැඩි. ඒකයි අර වෛද්‍යවරු එහෙම වැඩියෙන් ඉන්නේ. මේ කොච්චර රටකට ඒක දියුණුවට බලපාන කොච්චර සාර්ථකයි. ඒ නිසා රජයේ උත්සාහ කරන්න ඕනේ අධ්‍යාපනය සෞඛ්‍ය ඒ වගේ ශේෂ්ත්‍රවල වැඩි මුදල් යොදවලා ඒ ශේෂ්ත්‍ර දියුණු කරන්න. ඒ දියුණු කිරීම හරහා මානව ප්‍රාග්ධනය වැඩියෙන් බිහි කරන්න පුළුවන්. හරි. ශ්‍රමිකයන් පුහුණු කිරීමට අවශ්‍ය වැඩමුළු පැවැත්වීම. ඒගොල්ලන් නොලෙජ් එක දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ දැනුම වැඩි වෙන්නේ. සෙෂන් තියලා මෙහෙම මේ විදියට කරන්න පුළුවන් අලුත් දේවල් තියෙනවා. සම්පූර්ණ ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රායෝගික නිෂ්පාදන පුහුණු ලබා දෙන්න. ප්‍රැක්ටිකල් ඒගොල්ලන්ම ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ පුහුණු කරවන්න. ඒ වගේ දේවල් හරහා මානව ප්‍රාග්ධනය වැඩි දියුණු කරගන්න පුළුවන්. හරිද? මෙතෙන්ට වෙනකන් කියපු දේ තේරුණාද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අද දවස් ඇතුළත කියපු සියලු දේවල් මානව ප්‍රාග්ධනය සහ ප්‍රාග්ධනය අතර වෙනස කියලා මාතෘකාවක් තියෙනවා. ඒකට අදාළ මම ඒක ඊළඟ දවසේ කතා කරනම්. ඔය කතා කරපු වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැද්ද? නැත්නම් ඕකේ කියලා හරි මෙසේජ් එක දාන්න. ප්‍රශ්න නැත්නම් හරි. එන ළමයි අදට ක්ලාස් ඉවරයි. එතකොට අපි හම්බෙන්නේ කවද? මම ටයිම් ටේබල් එක දාන්නම් වෙලාව. හරිද? වෙනසක් වුණොත් ගොඩක් වෙලාවට වෙනසක් වෙයි. හැබැයි දවස්වල වෙනසක් වෙන්නේ නැහැ. මම ඒක අද හරියට හරි දාන්නම් ටයිම් ටේබල් එක. දවස් සාමාන්‍ය විදියට සෙන්සුරාදා තියෙනවා බදාදා තියෙනවා. හරිද? වෙලාවෙ පොඩ්ඩක් කිහිමේ වෙයි වගේ. දැන් ඉන්නේ ප්‍රශ්න නැහැ. ඊළඟ සතියේ වෙලාව දාන්න. හරි? එහෙනම් ලබන සතියේ හම්බෙමු.